සම්බෝධි වන්දනා සම්බෝධි වන්දනා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. දුර යන සිත එක්තැන් කර බුදුබණ අසන්නට මේ සූදානම. බෞද්ධ මාධ්‍යචාලය ඇසලපුර පසළොස්වක පොහෝ දින වෙත ගෙන එන සජීව විකාශයේ පළමු ධර්ම දේශනාවයි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ බම්බලපිටිය වජිරාරාම වාසී පූජ්‍යපාද මීගොඩ සුකිත ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. පුරා පැය දෙකකට ආසන්න කාලයක් ඔබ වෙත ගෙන එන උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ රත්මලාන බොරුපන පාරේ පදිංචිව සිට මීට වසර 3කට පෙර පරලොව සැපත් විශ්‍රාමික ගුරු මෑණියන් සුසීමා ජයසුමන මහත්මියගේ සහ මීට වසර 24කට පෙර පරලොව සැපත් විශ්‍රාමික අධ්‍යාපන නිලධාරී සහ විදුහල්පති සුකතානන්ද ජයසුමන මහතාගේ ආදරණීය දූපුතුන් සහ මුණුපුරු මිනිපිරියන් පිරිසත් එවැගේම මානම්පිට ගුණසේවර නිවසේ පදිංචි ගුණසේවර නිවසේ විසූ ඒ.එච්.කේ ගුණවර්ධන පියාණන් සහ එන්.එච්. හේබගේ මෑණියන්ගේ දියණියන් 7 දෙනා බෑනාවරුන් සහ මුණුපුරු මිනිපිරියන් ඇතුළු පින්වත් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් දායකත්වයේ දරන පින්වත් පිරිසට ආරාධනා කරනවා හේබිසි කලාකරුවන්ගේ ශබ්ද පූජා මැද්දේ ලෝතුරු තථාගතයන්න් වහන්සේට මල්වට්ටිය පූජා කරන්නටත් ඉන් අවසන ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත්පට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කරන්නට. ඉන් අනතුරුව ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් සද්ධර්ම දේශනාව පවත්වන්නට. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දුන්නිග්ගහස්ස ලහුනු යත්ථ කාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛවහන්ති.
පළමු කොටම මේ ඇසළ පුර පසළොස්වක පොහෝ දින පළමු සජීවී ධර්ම දේශනාව විකාශනය කරනු ලබන කොළඹ 7 සම්බෝධි මහා විහාර පරිසරයේහි ආධිපත්‍ය හොබවන මේ රටට ධර්ම sannivedanaya මැනවින් සිදු කරන බෞද්ධ මාධ්‍ය ජාලයේහි සභාපති ධුරීන අතිපූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. මේ වෙලාවේ හැම දිනාම බලාපොරොත්තු වෙන්නේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය දවසේ උදෑසන ධර්ම ශ්‍රවණය කරන්න. බණ ටිකක් අහන්න. පින්වතුනි, මේ ධර්ම දේශනාවට පෙර විකාශනය වුණු ඒ මිහිරි හඬ පටේ හඳුන්වා දීමේ පටේ අපිට ඇහුණා. ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වෙන්නේ කුමක් හේින්ද කියන හඳුන්වා දීම. ඒතර අපි දන්නවා, බෞද්ධත්ව දන්නවා, ගොඩක් ඇත්තෝ දන්නවා අද වගේ පුර පසළොස්වක පොහෝ දිනක. ඒකට අද කියලා කියන්න බෑ, මොකද දිනය වෙනස් වෙනවා අවුරුද්දෙන් අවුරුද්දට පසළොස්වක පොය දවස. හැබැයි අද වැනි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් යෙදුණු දවසක තමයි අපේ මහබෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳගත් දවස. මහා මායා මෑණියන්ගේ කුසේ පිළිසිඳගත් දවස. ඒ වගේම අද වගේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක තමයි ඒ මහබෝසතාණන් වහන්සේ මහා බිනිස්ක්‍රමණය කරපු දවස. අවුරුදු 29 දී. ඒ වගේම අද වගේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පළමුවැනි ධර්ම දේශනාව දේශනා කොට වදාළ දවස. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. එතකොට මේ පොය දවසේ වැදගත්කම වටිනාකම පැහැදිලි. ඒ වගේම තමයි අද ඇසළ පුර පසළොස්වක පොහෝ දිනේ අයිති වෙන්නේ ගිම්හාන ඍතුවට. ඍතු තුනක් තියෙනවා පින්වතුනි. ඒ තමයි හේමන්ත, ගිම්හාන, වස්සාන. මේ යන්නේ ගිම්හාන ඍතුවේ අද අන්තිම දවස. එක ඍතුවකට පොය 4ක් යෙදෙනවා. පසළොස්වක පොය 4ක් යෙදෙනවා. පසළොස්වක පුර පසළොස්වක පොය 4ක් බැගින්. එතකොට මේ යෙදෙන්නේ ගිම්හාන ඍතුවේ අවසාන පුර පසළොස්වක පොහෝ දිනේ අවසාන දවස අද. හෙටින් ආරම්භ වෙන්නේ මොන ඍතුවද? වස්සාන ඍතුව. ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වෙන්නේ අද නෙමෙයි, හෙට. වස්සාන ඍතුවේ පළවෙනි දවසේ පසුවදා පහන් වීමට පෙර උන්වහන්සේලා වස් සමාදන් වෙන්න ඕනේ. ඒක තමයි බුද්ධ නියමය. එතකොට වස්සාන ඍතුව පටන් ගන්න දවස හෙටින් ආරම්භ වෙනවා. අද තමයි ස්වාමීන් වහන්සේලා පොහොය විනය කර්මය සිද්ධ කළා වස්සාන ඍතුවට සූදානම් වෙන දවස. ඒ පැත්තෙනුත් වැදගත්. හැබැයි මේ සිදුවීම් 10ත් එක්ක ගත්තහම ගිහියත්තන්ට මේ පොය දවසේ වැදගත්කම, ගිහියත්තන්ට මේ වස්සාන ඍතුවත් එක්ක කොහොමද තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕනේ කියලා අපි කල්පනා කරලා බලමු. ඒ සඳහා ධම්මපදයේ තියෙන ඊටාම වටින ගාථාවක් මුල් කරගන්න කල්පනා කළා. මේ ගාථාව ධම්මපදයේ තිබෙන්නේ චිත්ත වර්ගයේ. ධම්මපදයේ
චිත්ත වර්ගයට අයත් ගාථාව. දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛවහං. මේ ගාථාව මුල් කරගන්න හේතුව මොකක්ද? මේ ගාථාවේ අර්ථය මොකක්ද? දුන්නිග්ගහස්ස ලහුනෝ දමනය කරන්න අපහසු, නිග්‍රහ කොට දමනය කළ යුතු, කාමාදී අරමුණු වල වේගයෙන් වැටෙන මේ හිත කවුරු හරි කෙනෙක් දමනය කරනවා නම් ඒ දමනය කිරීමම සැපයක්, යහපතක්. චිත්තස්ස දමතෝ සාධු, මේ හිත දමනය කරන එකම වටිනවා. චින්තං දන්තං සුඛවහං, දමනය කරපු සිත සැප උපදවනවා, ශාන්තිය උපදවනවා. මේ ගාථාව කොහොමද වස්සාන ඍතුවත් එක්ක බැඳෙන්නේ? ඒකට ලස්සන කතාවක් තියෙනවා. ඒකට ලස්සන කතාවක් තියෙනවා. කතාව මේකයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ උන්වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ස්වාමින් වහන්සේලා 69ක්, ස්වාමින් වහන්සේලා 69ක්, තරුණ ස්වාමින් වහන්සේලා 69ක් ධර්මචාරිකාවේ වැඩම කළා. වස්සාන ඍතුව එළවෙන්න නියමිත කාලය, ගිම්හාන ඍතුවේ අන්තිම කාලෙ මේක උනේ. උන්වහන්සේලා ධර්මචාරිකාවේ වඩිද්දින් උන්වහන්සේලාට මාතික ගාම කියලා ගමක් හම්බ වෙනවා. මාතික ගාම කියලා ගමක් හම්බ වෙනවා. මේ ගමේ ගම් ප්‍රධානියාගේ නම මාතික. එයාගේ නමින් නම් වෙච්ච ගමක්. එහෙම ගම් තියෙනවනේ. ඒ ගම් ප්‍රධානියා මාතික, එයාගේ අම්මා මාතික මාතා. පැහැදිලි එතකොට. ගම් ප්‍රධානියාගේ නම මාතික, ගමේ නම මාතික ගාම, අම්මගේ නම මාතික මාතා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා 69 මේ ගමේ ටික දවසක් වැඩ හිටියා. පිණ්ඩපාත කරගෙන වැඩ හිටියා. පින්වතුනි, මේ ගම් ප්‍රධානියාගේ අම්මා හරි ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඉසුරුමත් කාන්තාවක්, හොඳට දන දහන්නේ තිබිච්ච පවුලක්, වංශවත් පවුලක්. ඒ ගමේ ගම් ප්‍රධානියා, ගමේ ප්‍රධානියා පුතා, අම්මා බොහෝම ආඩ්‍ය කාන්තාවක්. ඒ බොහෝම ශ්‍රද්ධා සම්පන්නයි. මාතික මාතාව මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේලාට පුත්‍ර ස්නේහයෙන් උපස්ථාන කරනවා. අනේ පුතේ කියලා ආදරෙන් උපස්ථාන කරනවා. බොහෝම ලැබැඳියාවෙන් උපස්ථාන කරනවා. මාතික මාතාව අහනවා, ස්වාමීනි කොහෙද වඩින්නේ? කොහෙද මේ යන්නේ? ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා, මෑණියනි අපි වස්සාන ඍතුව එළඹෙනවා ඉදිරියේ, වස්වසන්න තැනක් හොයාගෙන යනවා. පින්වතුනි, අද කාලේ තමයි ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරන්නේ. විහාර ආරාම කරවල තියෙන්නේ. ඒ කාලේ එහෙම නිත්‍ය ආරාම, නිත්‍ය සේනාසන තිබුණේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේලා වස් සසන්න තැනක්, සුදුසු තැනක් හොයාගෙන, ආරක්ෂිත තැනක්, 3 මාසයක් ගත කරන්න පුළුවන් තැනක් හොයාගෙන වඩිනවා. දායකයන්තු හිටියත් නැතත්, ආරාධනා කළත් නැතත්, සිව්පසෙන් උපස්ථාන කළත් නැතත් ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වෙන්න ඕනේ. ඒකයි ශික්ෂාපදය. නැත්නම් දායකයන්තු හිතනවා අපි ආරාධනා කළොත් විතරයි වස් වසන්නේ කියලා. එහෙම එකක් නැහැ. දායකයන්තු කරන්නේ තමන්ගේ ලාභය පිණිස, තමන්ට පින් කර ගැනීම සඳහා තමයි ආරාධනා කරන්නේ, උපස්ථාන කරන්නේ. උපස්ථාන ලැබුණත් නැතත් වස් වසන්න ඕනේ. වේරංජාවේ වස් කාලයේ මාස 3ක් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට වළඳන්න දෙයක් තිබුණේ නැහැ. අර අස්සයින්ට දෙන යව කියන ධාන්‍ය අඹරලා පිටි කරලා වතුර දාලා කවලම් කරලා වළඳලා වස් 3 මාසේ වැඩ හිටියේ. එතකොට ඒක තමයි ස්වභාවය. දැන් මේ ස්වාමීන් වහන්සේලා මාතික මාතාවට කිව්වා අපි මේ වස් වසන්න තැනක් හොයාගෙන යන්නේ. මාතික මාතාවට හරි සතුටුයි. ස්වාමීනි කොහේවත් වඩින්න එපා. අපේ ගමේ වැඩ ඉන්න. අපේ ගමේ වැඩ ඉන්න, මම ආරාමයක් කරවලා දෙන්නම්. මම සෙනසුන් පහසුකම් සපයලා දෙන්නම්. ආරාමේ වැඩ ඉන්න කියලා මේ මාතික මාතාව කිව්වා. ස්වාමීන් වහන්සේලාත් මේ ආරාධනාව නිශ්ශබ්දව ඉවසුවා. මාතික මාතාවට ඒ සඳහා ශක්තිය තිබුණා. ගමේ හිටපු අයත් එකතු කරගෙන
පරිවාර ජනයා ඥාතීන් එකතු කරගෙන මාතික මාතාව ලස්සන ආරාමයක් ඉක්මනට හැදුවා. ඒ කාලේ හැටියට පින්වතුනි බොහොම සරල ආරාමයක් ඉක්මනට හදලා නිම කළා විවේකීව වැඩ ඉන්න පුළුවන් ආරාමයක්. ආරාමයේ අවට වනාන්තරයේ කැලේ ලඳු කැලෑව හරි ලස්සනයි පෙන් පොකුණු තියෙනවා. පුංචි දානශාලාවක් හැදුවා. කුටි සෙනසුන් හැදුවා. ස්වාමීන් වහන්සේලාට මේ සේනාසනය පූජා කළා. ස්වාමීනි මේ සේනාසනේ වස්වසන්ද කියලා ආරාධනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ වස්සාන ශික්ෂාපදේ පනවලා තිබිච්ච කාලේ. ඒ කියන්නේ ගොඩාක් විස්තර කියන්න ඕනේ නැහැ දන්නෝ ඇත්තෝ. හඳුන්වා දීමක් හැටියට කිව්වොත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඒ කාලේ හරිය ලස්සනයි පින්වතුනි. දැනුත් ලස්සනයි. හැබැයි දැන් ටිකක් සංකීර්ණයිනේ කාලයත් එක්ක. ඒ කාලේ බොහෝම සරලයි. බොහොම සැහැල්ලු පැවැත්මක් තිබුණේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා චරිත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සාන. මහණනි ධර්මචාරිකාවේ හැසිරෙන්න ලෝක සත්‍යයට හිතසුව මිනිස් චාරිකාව කරන්න. හැබැයි නිකම්ම චාරිකාවේ යෙදෙන්න කිව්වේ නෑ. කාටද මේ දේශනාව වදාලේ? රහතන් වහන්සේලාට, කතකරණීය උතුමන් වහන්සේලාට, කළ යුතු දේ කළ උතුමන් වහන්සේලාට. මොකද්ද කළ යුතු දේ? ධර්මය හදාරන එකද? එහෙම නැත්නම් ධර්මය ඉගෙන ගන්න එකද? සමත් වෙන එකද? නෑ. කෙලෙසුන් නැසපු උත්තමයන් වහන්සේලාට තමයි වදාලේ ඔබ අවබෝධ කරගත් ධර්මය ලෝක සත්‍යයට හිතසුව පිණිස ගිහිල්ලා දේශනා කරන්න කියලා. එහෙම අනුශාසනා කළා භාග්‍යතුන් වහන්සේත් හිටියේ නෑ. උන්වහන්සේට ආරාම පූජා කරද්දී උන්වහන්සේ වැඩ හිටියේ නෑ. උන්වහන්සේත් ධර්මචාරිකාවේ වැඩියා. වෙනතුනි මේ අනුශාසනාව කළා බුදුරජාණන් වහන්සේ තුරුවැල් දනව්වට වැඩියා ධර්මචාරිකාවේ. උන්වහන්සේ තනියම පාගමනින් වැඩියා. නිකන් හිතට මවා ගන්නකො පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රාවකයන් වහන්සේලා තුන් සිවුරු දරාගෙන පාත්‍රේ කරට දාගෙන වෙන කිසිම බරක් නැහැ වෙන කිසිම දෙයක් නැහැ. උන්වහන්සේලා ගමින් ගමට චාරිකා කරනවා. යම් ගමක් හම්බුනොත් එහෙම ඒ ගමේ පිණ්ඩපාත කරනවා. ඒ ගමේ තියෙන උද්‍යානයක වැඩ ඉන්නවා, ගහක් මුල වැඩ ඉන්නවා. විවේකීව දවසක් දෙකක් වැඩ ඉන්නවා, පිණ්ඩපාත කරනවා. ඒ ගමේ ඇත්තන්ට ධර්ම දේශනා කරනවා. ওই විදිහට ගමින් ගමට වැඩියා. ගමින් ගමට වැඩියා. පියාපත් බර විතරක් තියෙන කුරුල්ලෝ වගේ. දැන් වැස්ස කාලේ මේක ලංකාවට සාපේක්ෂව හිතන්න එපා. ඉන්දියාවේ වර්ෂා කාලේ ඉතාම දරුණුයි. ඉන්දියාවේ පින්වතුනි ගංගා ගලන්නේ වර්ෂා කාලෙට විතරයි අනිත් කාලෙට නිකන් වැලි තලා. වර්ෂා කාලෙට දෙගොඩ තලා ගලනවා. මහා වරුසාවල් ඇද හැලෙනවා. අපේ පින්වතුන්ලා සමහර වෙලාවට කියනවා මේ වස් කාලේ වුණාට පායනවා කියලා. ඒ ලංකාවේ ඍතුන් අනුව අනික මේ අවුරුදු 2000 ගානකට පෙර ಭಾರತයේ. ඉතින් වර්ෂා කාලෙත් ස්වාමීන් වහන්සේලා වඩිනවා. කුඩ තිබුණද? නෑ. වාහන තිබුණද? නෑ. සේනාසන තිබුණද? නෑ. අර පාත්‍ර සිවුරු අරගෙන පයින්ම වඩිනවා. කිසිම සෙවණක් ආරක්ෂාවක් මුකුත් නෑ. සිවුරු දෙමෙනවා. සිවුරු දිරනවා. ස්වාමීන් වහන්සේලා ලෙඩ වෙනවා. පොළව ඔක්කොම වතුර වැටිලා මඩ වෙලා. ස්වාමීන් වහන්සේලා ගොඩාක් කඩිනකොට පොළොව මඩ වෙනවා. තනකොළ පෑගෙනවා. දන්නේම නැතුව සත්තු මැරෙනවා. නිල් තනකොළ මඩ වෙලා යනවා. පාරවල් මඩ වෙනවා. මිනිස්සු අතර කෝලහලයක් පැන නැගුණා. අන්‍ය තීර්ථකයෝ අතර කතාවක් පැන නැගුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිසා තමයි මේ විනාශ වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ නිස්සබ්දව හිටියද ඕන දෙයක් කියන්න කියලා? එහෙම හිටපු අවස්ථා තිබුණා. හැබැයි මේක සහේතුක කාරණාවක්. මේ කෝලහලයේ නිකම්ම පැන නගින එකක් නෙමෙයි. මේ මිනිස්සුන්ගේ ඉල්ලීමක්. මේ මිනිස්සු කියන දේ සාධාරණයි. අනේ බුදුරජාණන් වහන්සේ සවන් යොමු කළා. එහුම්කන් දුන්නා. මොකද කළේ? ශික්ෂාපදයක් පනවනවා බුදුරජාණන් වහන්සේ. අනුජානාමි භික්කවේ වස්සං උපගන්තුං වස්සසන්ට කියලා.
එතකොට වර්ෂා කාලේ මාස 4යි. හෙටින් පටන් ගන්න වස් කාලේ මාස 4යි. නිකිණි පොය දවස වෙනකන්, බිනර පොය දවස වෙනකන්, වහ පුර පසළොස්වක පොය දවස වෙනකන්. එතකොට ඊතුරු මාසේ වස් 3 මාසයක් වස්වසලා වස් පවාරණය කළාට පස්සේ තවත් මාසයක් ඉතුරු වෙනවා. ඒකට කියනවා චීවර මාසය කියලා. ඒ පින්වතුනි ආයිත් මාස 8ක් චාරිකාවේ වඩින්න ඕනේ. ඒ චාරිකාවේ වඩින මාස ගාන පුරාම සිවුරු තියෙන්න ඕන, හොඳට ශක්තිමත් කරගන්න ඕන, මහ ගන්න ඕන. අලුත් සිවුරු ඕනනම් ඒව සකස ගන්න ඕන. ඒව කොහොම ස්වාමීන් වහන්සේලා කළේ? අද කාලේ වගේ සාප්පු තිබුණේ නැහැ. එතකොට අර මාස 4න් මාස 3ක් බණ භාවනා කරගන්න. විවේකයේ පිණිස 4 වෙනි මාසේ, ඒ කියන්නේ හරියටම වප්පුර පසළොස්වක පොය දවස් ඉඳලා ඉල්පුර පසළොස්වක පොය දවස් වෙනකම් මාසික කාලයට කිව්වා චීවර මාසය කියලා. සිවුරු මහ ගන්න, සිවුරු සකස් කරගන්න, සිවුරු පඳු පොවා ගන්න, පාංශකූලික වස්ත්‍ර අරගෙන නැවත සිවුරු හදා ගන්න ඕන නම් එහෙම කරගන්න. දැන් කාලයක් යනකොට ගියත්තන්ට තේරුණා මේ කාලේ භික්ෂුන් වහන්සේලා සිවුරු සකස් කරගන්න කාලේ කියලා. එතකොට ගිහියත් මොකද කළේ? අනේ මේ කාලේ අපිට සිවුරක් පූජා කරන්න හොඳයිනේ කියලා සිවුරු පූජා කරනවා. අන්න වස්සසපු මහා සංඝයාට ඒ විදිහට සිවුරක් ලැබුණොත් ඒකට කියනවා කටින සිවුරය කියලා. ඉතින් ඒක කටිනය කියන එක සහ ඒ පින්කම් එක බැඳිච්ච සිදුවීම් දාමය වෙනයි. දැන් එතකොට පැහැදිලි බුදුරජාණන් වහන්සේ වස්සාන ඍතුවක් අනුදැන වදාළෙම ස්වාමීන් වහන්සේලාට විවේකයේ පිණිස නිශ්ශබ්ද වැඩ ඉන්න, විවේකීව වැඩ ඉන්න. දැන් මේ ස්වාමීන් වහන්සේලා 69 මොකද කළේ? අර ආරාමේ වැඩ හිටියා. මම මේ කතාවට කාලේ ගන්නේ මේකේ වටිනකමක් තියෙන නිසා. හරි? එතකොට මාතික මාතාව උපස්ථාන කරනවා. හොඳට දන්පැන් පූජා කරනවා. හොඳට ගිලම්පස පූජා කරනවා. බෙහෙත් හේත් පූජා කරනවා. කිසිම අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නැහැ. ඔහොම උපස්ථාන කරද්දී දවසක් මාතික මාතාව හැන්දෑවක ගිලම්පස සකස් කරගෙන උක්සකුරු එහෙම අරගෙන ආරාමෙට යනවා. ස්වාමීන් වහන්සේලා 69ම අදිෂ්ඨානයක් කරලා තිබුණා. බලන්න පින්වතුනි මේ එදා ශාසනේ. මේ ටික කියන්නේ අපිට වීරිය උපදව ගන්න. ඔයත්තන්ට වීරිය උපදව ගන්න විතරක් නෙමෙයි. මේ බණ කියන අපිටත් එක්ක වීරිය උපදව ගන්න. එදා අර වැඩ හිටපු 69ම කතා කරගන්නවා මේ වගේ ලාභයක් අපිට සුලභව හම්බෙන්නේ කලාතුරකින් හම්බෙන්නේ. ඇයි? දායක අම්මා කෙනෙක් ඉන්නවා. ඇය උදේ දවල් දානි දෙනවා. ගිලම්පස පූජා කරනවා. හැමදේම අපිට පිළියෙල කරලා තියෙනවා. කුටි සෙනසුන් තියෙනවා, ආරාමයේ තියෙනවා, පිරිසුදු පැන් තියෙනවා. මේ ලස්සන වනාන්තරයක් තියෙනවා. උන්වහන්සේලා වස්වසපු දවසේ ඉඳලම අදිෂ්ඨානයක් කළා. එක දවසක්වත් හිස්ව ගත කරන්නේ නැහැ. සමත විදර්ශනා වඩනවා කියලා. උන්වහන්සේලා දානේ වළඳන වෙලාවට මහා තෙරුන් වහන්සේට උන්වහන්සේලා අතර හිටපු මහා තෙරුන් වහන්සේට උපස්ථාන කරන වෙලාවට ඊට පස්සේ අනිත් වත් කරන වෙලාවට අමදින වෙලාව දානශාලා වත් කරන වෙලාව හැරුණාම අනිත් මුළු කාලෙම උන්වහන්සේලා මොකද කළේ? භාවනා කළා. මේ ශාසනයේ ලස්සන බලන්න පුළුවන් සූත්‍ර අපිට අහු වෙනවා. අහලා තියෙනවද චූලගෝසිංග සූත්‍රය? අර ස්වාමීන් වහන්සේලා 3 නමක් ආරාමික වැඩ හිටියේ, උද්‍යානික වැඩ හිටියේ. උන්වහන්සේලාත් එහෙමනේ. උන්වහන්සේලාත් තීරණය කළා තිබුණා අපි කතා කරන්නේත් නැහැ. හැබැයි අපි වත් කරනවා, වතාවත් කරනවා, දානශාලාවත, පිණ්ඩපාතවත, ගිලන්වත, උපස්ථාන සියල්ල කරනවා. හැබැයි අපි කතා කරන්නේ නැහැ. කතා කරන එක දවසක් තියෙනවා සතියකට දවසක් රැයක් කෙලි වෙනකන් ධර්ම සාකච්ඡා කරනවා. ඒ චූලගෝසිංග සූත්‍රය බලන්න. ඒ කාලේ ශාසනීය ස්වාමීන් වහන්සේලා වැඩ හිටපු ලස්සන. දැන් මොකද උනේ? මේ ස්වාමීන් වහන්සේලා 69ත් මේ විදිහටම වැඩ ඉන්නවා.
දානේ වළඳනවා, හැන්දෑව විවේකයි, කැලේට ගිහිල්ලා ගස් මුල් වල භාවනා කරනවා. ආරාමේ කැපකරුවෙක් හිටියා. මාතික මාතාව හැන්දෑවේ ගිලන්පස අරගෙන ආවා. ඇවිල්ලා කැපකරුවගෙන් අහනවා කෝ ස්වාමීන් වහන්සේලා කවුරුවත් නැහැ බේන්නේ. ඒ බලාපොරොත්තුනේ 69ම ආරාමේ ඉඳී කියලානේ කවුරුත් නැහැ. අර මිනිස්සයා කිව්වා මේ ස්වාමීන් වහන්සේලා විවේකීව වැඩ ඉන්නවා. එතකොට උන්වහන්සේලා බැහැ දකින්න බැරිද මට? මේ ගිලන්පස පූජා කරන්න බැරිද? පුළුවන් අන්න අර තියෙන දානශාලාවේ තියෙන gediya ගහන්න කිව්වා. ආරාමයක තියෙන gediya. gediya කියලා කියන්නේ සීනුවක් වෙන්න පුළුවන්, ලී කොටයක් වෙන්න පුළුවන්. සංඥාව තමයි සංඝයාට රැස් වෙන්න. දාන වේලාව, ගිලන්පස වේලාව, පොහොය පවරුණු විනය කර්ම කරන වේලාව ආදී වේලාවන් දැනුම් දෙන සංඥාව. මේ gediya ගහන්න. ස්වාමීන් වහන්සේලා අතර සම්මුතියක් තිබුණා. gediya නාද වුණොත් අපි එකතු වෙනවා. මොකක් හරි අවශ්‍යතාවයක් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් ගිලන් වෙලා වෙන්න පුළුවන්. අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. ඒ නිසා gediya ගැහුවොත් අපි රැස් වෙනවා. මාතික මාතාව ගිහිල්ලා මොකද කළේ? අර gediya නාද කළා. ස්වාමීන් වහන්සේලා කැලේ ඉඳලා එක නම වඩිනවා. හැබැයි ඔක්කොම පොලිමට වඩින්නේ ඇයි? කැලේ ගස් මුල් වල වෙන වෙනම තැන්වල ඉඳලා විටින් විඩේ වඩිනවා. මාතික මාතාව වැඳගෙන අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා තරහ වෙලාද? ඔබ වහන්සේලා අතර කෝලාහලයක්ද? නෑ මෑණියනි එහෙම අපි කෝලාහල කරන්නේ. අපේ ගෙදරට දානෙට වඩිනවා වගේ සියලු දෙනා වහන්සේ එකට වඩින්නේ නැත්තේ ඇයි? ඔක්කොමල එකට වැඩි නැත්තේ ඇයි කියලා. එතකොට ස්වාමීන් වහන්සේලා උත්තර දුන්නා මෑණියනි අපි මේ කැලේ ගස් මුල් වල විවේකීව භාවනා කරනවා. අපි මේ කැලේ ගස් මුල් වල විවේකීව භාවනා කරනවා. ඒ නිසායි අපි වෙන වෙනම වඩින්නේ, තැන් තැන් වලින් වඩින්නේ. එක තැනක නොහිටින්නේ. ස්වාමීනි මොනවද කරන භාවනා? අපිටත් භාවනා කරන්න බැරිද කියලා අහනවා. අන්න දැක්කද වචනේ පැන්න තැන. දැන් මේ අම්මා සද්ද නොකර අනේ ස්වාමීනි බොහෝම හොඳයි හොඳට ඉතුරු ටිකක් භාවනා කරගන්න කියලා ගෙලම්පස දීලා වැඳලා ගියේ නෑ. දැන් මේ දායක අම්මා වස් ආරාධනා කරපු කෙනා ධම්මපදට්ට කතාවේ තියෙන්නේ ඇයත් පන්සිල් සමාදන් වෙලයි වස් කාලේ ගත කරන්නේ පන්සිල් ආරක්ෂා කරගෙන ගත කරන්න කියලා. හැබැයි සීලේ තියෙනවා. ඒක හරි. හැබැයි සීලෙන් විතරක් සැනසෙන්න ඕනේද ගියත්තේ? අපිට එතනින් එහාට ගිය දැක්මක් දර්ශනයක් නැද්ද? ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා ස්වාමීනි මොනවද භාවනා කරන්නේ? මෑණියනි අපි සමත විදර්ශනා වඩනවා. මොනවාද සමත විදර්ශනා කියලා කියන්නේ? අපි ධ්‍යාන වඩනවා. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වඩනවා. අනුස්සති ආදී කර්මස්ථාන පුරුදු කරමින් ධ්‍යාන වඩනවා. අපි විදර්ශනා වඩනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නවා කියලා උත්තර දුන්නා. මාතික මාතාවට හරි සතුටුයි. මාතික මාතාව ඇහුවා ස්වාමීනි අපිටත් බැරිද මේ ධ්‍යාන වඩන්න? අපිටත් බැරිද ඒ ධ්‍යාන වඩන්න කියලා ඇහුවා. අපිටත් බැරිද මේ විදර්ශනා වඩන්න? ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා ඇයි බැරි? ඇයි ඔබට බැරි? ඔයයන්ටත් පුළුවන්. මාතික මාතාව ස්වාමීන් වහන්සේලාගෙන් හීන් සීරුවේ අහගත්තා කොහොමද භාවනා කරන්න කියලා. බලන්න පින්වතුනි මේ ශාසනයේ මම මේ විටින් විටේ මේ වචන කියන්නේ අපි දෙපාර්ශවයටම වීරිය උපදව ගන්න. දැන් එතකොට මේ වස් කාලේ ස්වාමීන් වහන්සේලාත් විවේකීව වැඩ ඉන්නවා, ගිහියත් විවේකීව වැඩ ඉන්නවා. වැඩ විවේකීව ඉන්නවා. ගිහියත් ස්වාමීන් වහන්සේලාගෙන් අහගන්නවා ගිහිල්ලා භාවනා කරන්නේ කොහොමද? සමත විදර්ශනා වඩන්නේ කොහොමද කියලා. මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය. එතකොට කල්පනා කරලා බලන්න අද වෙනකොට වස් කාලෙට වෙලා තියෙන දේ සමහර තැන්වල සමහර වෙලාවට විවේකී නැති වෙලා නේ නොඑක් විදිහේ කලබල ඇති කර ගන්නවා නොඑක් විදිහේ වෙහෙස කර දේවල් උපදව ගන්නවා.
පින්දහම් කරන්න එපා කියනවා නෙමෙයි. හැබැයි සමහර වෙලාවට වස් කාලේ මූලික අර්ථය උල්ලංඝනය කරගෙන තියෙනවා. මූලික විවේකය නැති කරගෙන සංඝයාගේ විවේකයක් නැති වෙලා ගිහියන්ට විවේකයකුත් නැති වෙලා. ඒ වෙනුවට භික්ෂුන් වහන්සේලාගේ විවේකයක් රැකගෙන ගිහියන්ටත් පුළුවන් නම් තමන්ගේ ගුණ දියුණු කරගන්න, තමන්ගේ ධර්ම ශක්තිය දියුණු කරගන්න, තමන්ගේ විවේකීය දියුණු කරගන්න අන්න වස් කාලයේ අර්ථය. දැන් මේ මාතික මාතාව කතාවෙන් පේන්නේ ඒක. එයත් ගිහිල්ලා භාවනා කරනවා. මාතික මාතාවටත් වෙන බරක් තිබුණේ නැහැ. එයත් ගිහිල්ලා භාවනා කරනවා. ස්වාමීන් වහන්සේලාට හොඳට උපස්ථාන කරනවා, හොඳට භාවනා කරනවා. පින්වතුනි මේ පැවැත්ම ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. ඇයි? ඇය කරන්නේ දන් දෙනවා, වතාවත් කරනවා, සංඝුපස්ථානය කරනවා. ඒකෙන් සතුටු වෙනවා. පාමුජ්ජ පුදව ගන්නවා, භාවනා කරනවා. හරිද? දැන් එතකොට සංඝ උපස්ථාන කරන එකෙන් මොකද වෙන්නේ? පින් සිද්ධ වෙනවා. ඒ පින ගැන කල්පනා කරනකොට මොකද වෙන්නේ? දුක හිතෙනවද සතුට හිතෙනවද? සතුට හිතෙනවා. සාමිස සතුටක්ද නිරාමිස සතුටක්ද? නිරාමිස සතුටක් උපදිනවා. ඒකට කියනවා පාලි වචනයක් තියෙනවා සූත්‍රවල පාමුජ්ජ උපදිනවා කියලා. දැන් අර කරපු උපස්ථාන ගැන කරපු පරිත්‍යාගයන් ගැන හිතලා මෙනෙහි කර කර සතුටු වෙවි භාවනා කරනවා. ඔකට ඔය මහා නාම සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල පෙන්නනවා චාගානුස්සතිය කියලා. චාගානුස්සතිය ගැන තව දේශනා වෙන තැන් තියෙනවා. චාගානුස්සතිය බුදුරජාණන් වහන්සේ බොහෝම ඉහළින් වර්ණනා කරන්නේ මෙන්න මේ වගේ වෙලාවට. එයි තමනුත් පරිත්‍යාග කරන ගමන් තමන් අනිත් අයට උදව් කරන ගමන් ඒ උදව්ව කළා අනේ මට හරි මහන්සි කියලා පැත්තකට වෙන්නේ උදව්ව ගැන හිතලා හොඳට සතුටු වෙනවා. හිත සතුටු කරගන්නවා. හිත ප්‍රමුදිත කරගන්නවා. හිත ප්‍රීතිමත් කරගන්නවා. දැන් දන් දුන්නාම ගියත් වෙලා කියන්නේ ගොඩක් වෙලාවට දානි දෙන දවසට දානි දෙන හදන ඇත්තෝ කන්නේ නැහැ. එතන අනිත් ඇත්තෝ ඇවිල්ලා අහනවනේ මේ කන්නේ නැද්ද කියලා. එතන කියන මගේ අද හිත පිරීලා දින්නේ කියලා. එතන බඩ පිරීලා නැහැ. මොකද්ද පිරීලා දින්නේ? හිත. මොකද්ද හිත පිරීලා කියලා කියන්නේ? පාමුජ්ජයක් ඉපදලා තියෙනවා. හැබැයි ඕක උතනින් ඉවර වුණොත් වැඩක් නැහැ. මාතික මාතාව කරන්නේ මේ පාමුජ්ජ උපදවගෙන මේ පාමුජ්ජ ගෙනියනවා පර්යංකයට. පර්යංකයේ ගිහිල්ලා වාඩි වෙලා මේ පාමුජ්ජයත් එක්ක අර ස්වාමීන් වහන්සේලා පෙන්නපු කර්මස්ථාන වඩනවා. හිත හොඳට සාන්ත වෙලා තින්නේ, හිත හොඳට ප්‍රමුදිත වෙලා තින්නේ, හොඳට භවනා වැඩෙනවා. දැන් දවස් තිස්සේම වෙහෙස වෙලා නපුරුකම් කළා, රණ්ඩු වෙලා, කෝලහල කළා, අරගල කළා ගිහිල්ලා අපි නාලා කියලා වැඳලා පුදලා වාඩි වුණාට ඇත්තටම චිත්ත ඒකාග්‍රතාවය හදාගන්න ලේසිද අමාරුද? අමාරුයි. ඒ පින්වතුනි අපේ හිත කලබලයි. ඒක චෝදනාමුඛයෙන් කියන දෙයක් නෙමෙයි. ඇත්ත කතාව ගිහියත්ව ගත්තොත් ගිහියත්ව විතරක් නෙමෙයි සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාටත් දවස පුරාම වෙහෙස වෙලා නොඑක් විදිහේ කලබල සිතුවිලි, කලබල සංඥා, කලබල දේවල් එක වැඩ කරලා අපි හිතාගෙන ඉන්නෝ නම් ගිහිල්ලා වාඩි වෙච්ච හැටි හිත වැඩෙන්න ඕනේ කියලා එහෙම වැඩෙන්නේ නැහැ. එහෙම වැඩෙන්න පුළුවන් හිත කාගේ නන්ද? අපේ නං. තේරෙනවද? හිත මගේ නං මගේ ටයිම් ටේබල් එකට මගේ කාලසටහනට හිත වැඩෙන්න ඕනේ. ඒ වුණාට හිත මගේ නෙමෙයි. ඒ නිසා එයා මගේ කාලසටහන වැඩෙන්නේ මගේ කාලසටහනට වැඩෙන්නේ නැහැ. දැන් ගියත් හිතනවනේ මෙහෙම ගියත් විතරක් නෙමෙයි අපිත් හිතනවා. හරි? ඔන්න මම වැඩ කරන වෙලාව, පාඩම් කරන වෙලාව, කන බොන වෙලාව කියලා වෙලාව වෙන් කරගෙන තියෙනවා. ඒකල භාවනා කරන වෙලාව කියලා පැයක් වෙන් කරලා තියෙනවා. ඉතින් දැන් වාඩි වෙලා ඉන්නවා. අපි හිතනවා ඒ වාඩි වෙලා ඉන්න පැයේ හොඳට හිත වැඩෙන්න ඕනේ කියලා. හරි? අපි හිතනවා ඒ වාඩි වෙලා ඉන්න පැයේ බබා වගේ හිත වැඩෙන්න ඕනේ කියලා. වැඩෙන්නේ නැහැ. ඇයි වැඩෙන්නේ නැත්තේ? ඒ පැයට අර අනිත්
අනුරූප වෙලාවල් ටික බලපානවද නැද්ද? අනුරූප වෙලාවල් ටික බලපානවා. උදේ 6 ඉඳලා හැන්දෑවේ 6 වෙනකන් කලේ මොනවද කියන එක හැන්දෑවේ 6 ඉඳලා 7ට භාවනාවක වාඩි වුණොත් බලපානවා. ඒක බලපාන්නේ නැත්තේ නේ. ඒ නිසා තමයි විවේකී ආරක්ෂා කරගන්න කියන්නේ. ඒ නිසා තමයි ගිහි ජීවිතය ඇතුලේ පුළුවන් තරම් කලබල අඩු කරගන්න කියන්නේ. ඒ නිසා තමයි පැවිද්දගේ විවේකීයත් ආරක්ෂා කරගන්න ඕනේ කියලා කියන්නේ. හරි? දැන් නරක දේවල් නෙමෙයි කරලා තියෙන්නේ. දැන් ඔයත් ගත්තොත් ඔයත් ප්‍රාණඝාත කළා කියලා භාවනාවට වාඩි වෙන්නේ නැති බව ඇත්තයි. ඔයත් අදත්තාදාන කළා භාවනාවට වාඩි වෙන්නේ නැති බව ඇත්තයි. කාම මිත්‍යාචාර කළා මුසාවාද කළා සුරාපානය කළා කියලා භාවනාවට වාඩි වෙන්නේ නැති බව ඇත්තයි. ඒවක් කරන වෙලාවලුත් ඇති. හැබැයි ඒව කළා භාවනාවට යන්නේ නැති බව ඇත්ත. හැබැයි සීලයක් ආරක්ෂා කරගෙන ඉන්න කෙනෙක් වුණත් භාවනාවට වාඩි වෙච්ච පමණින් භාවනාව වැඩේ කියලා හිතන්න එපා. ඒකට සීලය විතරක් මදි. ඒකට සීලය විතරක් මදි. ගොඩාක් ඇත්ත වරද්ද ගන්න තැන තමයි සීලයයි පූර්ව කෘත්‍යය තිබුණාම භාවනාව වැඩෙන්න ඕන කියලා හිතනවා. අපි සිල් අධිෂ්ඨාන කරනවා සිල් පිරිසුදුද කියලා බලනවා. ඔව් මම සමාදන් වෙලා තියෙන සීලය පිරිසුදුයි. ඊළඟට පූර්ව කෘත්‍ය කියලා කරනවා. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ජීවිතේ පූජා කළා තමන්ගේ පෙර සංසාරේ යම්කිසි නොදැන හෝ වරදක් තුනුරුවනට වෙලා තියෙනවා නම් ආර්යයන් වහන්සේලාට වෙලා තියෙනවා නම් සමාව අරගෙන පරයන්කේ වාඩි වෙනවා. ඇස් පියා ගන්නවා. එතකොට හිතනවා දැන් භාවනාව වැඩෙන්න ඕනි කියලා. ඇත්ත කතාව ගොඩක් ඇත්ත ඇස් දෙක පියාගෙන පැයක් ඉඳලා ඇස් අරිනවා භාවනාව වැඩෙන්නේ නැහැ. හරි? ඒක තමයි ඇත්ත. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ පින්වතුනි ඒ පූර්වකෘත්‍යයෙන් සීලෙන් විතරක් සමාධියට උපදවන්න බෑ. සමාධිය නංවන්න බෑ. සීලය කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින එක, අදත්තාදානයෙන් වළකින එක, කාම මිත්‍යාචාරයෙන් වළකින එක විතරක්ම නෙමෙයි. සීලය ඇතුලේ ලොකු භූමියක් තියෙනවා. සංවරය, විවේකය, කායික වාචසික සංයමය. ඒ දේවල් ටික තියෙන්න ඕන. වෙහෙස අඩු වෙන්න ඕන. හිත ශාන්ත වෙන්න ඕන. හිත විවේක ගන්නන්න ඕන. හිත නිශ්ශබ්දතාවයට හුරු කරන්න ඕන. ආන්නේ විදිහට හිත පුරුදු කරලා තියෙනවා. දැන් මාසයක් ගෙදර ඉන්නකොට හිතනවා අම්බෝ තනියම කොහොම ඉන්නද? සද්දයක් නැතුව කොහොම ඉන්නද කියලා හිතනවා. නිශ්ශබ්දතාවයට හිත පුරුදු නැහැ. සමහර ඇත්තෝ ඉන්නවා රැයට නිදා ගන්නකොටත් හයියෙන් ගුවන්විදුලිය දා ගන්න ඕනේ. නොයෙක් විදිහ සින්දු දා ගන්න ඕනේ. හිත නිශ්ශබ්දතාවයට පුරුදු නැහැ. තනිකමට පුරුදු නැහැ. හුදකලාවට පුරුදු නැහැ. එතකොට එහෙම හිතක් භාවනාවට නංවන්න බෑ පින්වතුනි. ඒ නිසා හොඳට මතක තියාගන්න භාවනාවේ පූර්වකෘත්‍ය කියලා කියන්නේ සිල්පද පහක් විතරක් නෙමෙයි. භාවනාවේ පූර්වකෘත්‍ය කියලා කියන්නේ වාක්‍ය ටිකක් කියන එක විතරක් නෙමෙයි. භාවනාවේ පූර්වකෘත්‍ය කියලා කියන්නේ තමන්ගේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා කම්මන්ත මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන දේවල්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ දේශනා කළේ කවදද? කවදද මුලින්ම දේශනා කළේ? අද වගේ දවසක. අද වගේ දවසක. මේ හැම එකක්ම දන්වැලක් වගේ සම්බන්ධයි. දැන් අපි මාතික මාතා කතාවේ හිටියේ. දැන් අපි කතා කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයට ආවා. සම්බන්ධ නැද්ද? සම්බන්ධයි. හොඳට මතක තියාගන්න සම්මා සංකප්ප කියන්නේ මොනවද? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එතකොට සීලය ඇතුලේ නෙක්ඛම්ම සංකප්ප වැඩෙන්න ඕනේ. කාමයන් අත්හැරීම ගැන සිතුවිලි උපදින්න ඕනේ. අව්‍යාපාද තරහව අත්හැරීම ගැන සිතුවිලි උපදින්න ඕන. අවිහිංසා හිංසාව අත්හැරීම ගැන සිතුවිලි උපදින්න ඕන. කවුරු හරි කෙනෙක් කියන මම ප්‍රාණඝාත කරන්නේ ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා කිව්වට හිංසා කරන්න ඕන. මිනිස්සුන්ට හිංසා කරන්න ඕන. සත්තුන්ට හිංසා කරන්න ඕන. එයා ප්‍රාණඝාත ශික්ෂාපදේ රැකලා තියෙනවා. හැබැයි හිංසාවෙන් වැළකීලා නෑ. එතකොට අවිහිංසාව වඩලා නෑ. එයාගේ හිතේ වෛරය තියෙනවා, ක්‍රෝධය තියෙනවා. හැම වෙලෙම හිත පැසව තියෙන්නේ.
එතකොට එයාගේ හිත ශාන්ත වෙන්නේ සංසුන් වෙන්නේ භාවනාවකට දාන්න බෑ. භාවනාවකට කර්මන්නේ වෙන්නේ නෑ. පළවෙනි ශික්ෂාපදය ගැන බුදුරජාණන් වහන්සේ කරන විස්තරය බලන්න. පානාති පාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ. සබ්බ පාන භූත හිතානුකම් විවිහරති. අවි වලින් වැළකීලා දඬු වලින් වැළකීලා පවට බය වෙලා පවින් වැළකීලා සියලු ලෝක සත්‍යය කෙරෙහි හිත අනුකම්පා ඇති හිතක් හදා ගන්න ඕනේ වාසයක් හදා ගන්න ඕනේ කියලා. කුරා කුඹියෙකුට කරුණා මෛත්‍රිය දක්වන මෘදු හිතක් උපදව ගන්න කියනවා. පාමුජ්ජය උපදිනවා. හරි. එනිසා පින්වතුනි මාතික මාතාව කරන්නේ අර ප්‍රමුදිත භාවය හදා ගන්නවා මෘදු හිතක් උපදව ගන්නවා. ඔය අපවත් වේදාල බෝධිසත්ව ගුණෝපේත මේ රටේ භික්ෂු ශාසනයේ වැඩ හිටපු ඒකාන්තයෙන්ම සුපරිසුද්ධෝත්තම මහානායක මාහිමියන් වහන්සේ නමක් කියලා නිසැකවම අපිට කියන්න පුළුවන් උතුමන් වහන්සේ නමක් තමයි පරම පූජනීය මඩිහි පඤ්ඤාසී මහානායක මාහිමිපාණන් වහන්සේ. මහානායක මාහිමියන් වහන්සේගේ දිනචරියාවේ ලස්සන අංගයක් තිබුණලු. අන්න හරි. කූඹි පෙළියකට සීනි දානවා මහානායක හඳුරනවා. මේ ඇවිල්ලා ලෝක ප්‍රසිද්ධ මහානායක මාහිමියන් වහන්සේ. මහා සංඝ පිතෘන් වහන්සේ. උන්වහන්සේ වැඩ ඉන්න කාලේ නිල නොලත් සංඝරාජයන් වහන්සේ මේ රටේ බුද්ධ ශාසනය මේ මහා රාජ්‍ය නායකයෝ රටේ නායකයොත් එක්ක සාකච්ඡා කරන නොයෙක් ගැටලු කතා කරන පොත්පත් ලියන මහානායක මාහිමිපාණන් වහන්සේ කාර්යබහුල ජීවිතයක් තිබිච්ච මහානායක මාහිමියන් වහන්සේ. හැබැයි උන්වහන්සේගේ හිත කාර්යබහුල කරගත්තේ නෑ බොහොම මෘදු කරගත්තා. උන්වහන්සේ කුටියට වැඩලා විවේක වේලාවට කූඹින්ට සීනි ටිකක් දාලා කූඹි සීනි ඇටේ අරන් යන දිහා බලාගෙන ඉන්නවා. ඒක පෞද්ගලික කාරණාවක් වුණත් උපස්ථායක ස්වාමීන් වහන්සේලාගෙන් හෙළිවෙච්ච කාරණාවක් වුණත් ඒක මේ වෙලාවේ සඳහන් කළේ කොච්චර කාර්යබහුල ලෝකෙට විවෘත වෙච්ච ජීවිතයක් ලෝකයේත් එක්ක වැඩ කරන ජීවිතයක් ගත කළත් තමන්ගේ හිතේ ශාන්තිය තමන්ගේ හිතේ මෘදු බව තමන්ගේ හිතේ පාමොජ්ජය ආරක්ෂා කරගන්න පුංචි දෙයක් ඇති. ඒකට ඡාගානුස්සතිය වඩන්න ඡාගය අත්හැරීම පුරුදු කරන්න පරිත්‍යාගය පුරුදු කරන්න සාංගික දානයක් ඕනේ නේ. සාංගික දානයක්ම දෙන්න ඕනේ අටපිරිකරක්ම පූජා කරන්න ඕනේ. කූඹින්ට දාන සීනි හෙන්දත් ඡාගයක් තමයි. ඒකිනුත් පාමුජ්ජ උපදිනවා තමයි. මාතික මාතාව කලේ තේ ටිකමයි. මාතික මාතාව කලේ තේ ටිකමයි. දැන් ඇය කලේ සංඝයාට උපස්ථාන කරනවා උපස්ථාන කළ ඉවර වෙලා භාවනා කරනවා. පින්වතුනියගේ භාවනාව හොඳට වැඩුණා. අන්න භාවනාව වැඩෙන රහස අහු වෙනවා. සංඝයාට උපස්ථාන කළා ඒකෙන් සතුටු වුණා පාමුජ්ජ උපදව ගත්තා. පාමුජ්ජ උපදිනකොට මොකද වෙන්නේ? හිත ප්‍රීතියටපත් වෙනවා ධර්ම ප්‍රීතිය උපදිනවා. හිත සැහැල්ලු වෙනවා පස්සද්ධිය උපදිනවා සුඛය උපදිනවා. පින්වතුනි මේ මොන සුඛයද? කාමයන් නිසා උපදින සුඛයක්ද? නෑ. මේ කය ඉක්මවා ගිය සුවයක්. කය ඉක්මවා ගිය පස්සද්ධියක් සැහැල්ලු ස්වභාවයක් උපදිනවා. කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය ඇති වෙනවා. ගැඹුරු සිහියක් ගැඹුරු සමාධියක් උපදිනවා. හිත හොඳට ඒකාග්‍ර වෙනවා අරමුණට ඒකාග්‍ර වෙනවා. දැන් පින්වතුනි බලන්න අනුස්සති භාවනාවක තියෙන කර්මස්ථානයේ ඇවිල්ලා රළු එකක්ද සියුම් එකක්ද? සියුම් එකක්නේ. හුස්ම රැල්ල. ඊටාම සියුම් නිමිත්තක්නේ අපි හිත වඩන්නේ. නේද? සමහර වෙලාවට ආලෝක නිමිත්තක් පුංචි ආලෝක පුංජයක් වෙන්න පුළුවන්. බුදු ගුණයක් වෙන්න පුළුවන්. හරි. දැන් බුදු ගුණ භාවනාව කියලා අර ඔක්කොම කියාගෙන ගිහිල්ලා භාවනා කරන්න ඊටාම සියුම්
බුදු ගුණයක් වඩනවා වෙන්න පුළුවන්. මෛත්‍රියක් ඊටාම සියුම් විදිහට වඩනවා වෙන්න පුළුවන්. එතකොට ඒ කර්මස්ථානයේට හිත ඒකාග්‍ර කරන්න හිත ශාන්ත වෙන්න ඕනේ, නිවෙන්න ඕන, ඒකාග්‍ර වෙන්න ඕන. හිත හොඳට මෘදු වෙන්න ඕන. හිත හොඳට තීව්‍ර වෙන්න ඕන, සියුම් වෙන්න ඕන. මාතික මාතාව ඒක කරගත්ත විදිහ මේ කිව්වේ. මේ රහසක් අහුවෙන්නේ අපිට. හරි. දැන් ඇය මොකද කරන්නේ? හොඳට ඡාගය පුරුදු කරලා දන් දීලා ඇවිල්ලා ඒකෙන් පාමුජ්ජ උපදවගෙන පාමුජ්ජෙන් ප්‍රීතිය උපදවගෙන ප්‍රීතියෙන් පස්සද්ධිය උපදවගෙන පස්සද්ධියෙන් සුඛය උපදවගෙන සුඛයෙන් සමාධිය උපදව ගන්නවා. චිත්ත සමාධිය උපදව ගන්නවා. සමාධිය කියන්නේ මොකද්ද? කය ඉක්මවා ගිය ශාන්ත සුවයක් තියනවා කියලා කාමාවචර ලෝකේ ඉන්න සත්‍යය වටහා ගන්න තැන. මොකද්ද සමාධියට අයිති වෙන භූමිය? ධ්‍යාන හතර. ධ්‍යාන හතරේ මොනවද විස්තර කරන්නේ? විවිච්ඡේව කාමයේ විවිච්ඡ අකුසලයේ සවිතක්කං සවිචානම් විවේකජම් පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විරති. විතක්ක ਵਿਚාරයන්ගෙන් යුක්ත කාමයන් බැහැර කරපු අකුසලය බැහැර කරපු ප්‍රථම ධානය කියලා විවේකී සුවයක් තියෙනවා. එතකොට පැහැදිලි කාමයන් නැහැ එතන. අපි එච්චර කල් අත්දකින ලෝකයේ ඇතුලේ තියෙන ඉන්ද්‍රියානුබද්ධ අත්දැකීම් ටික. කනවා බොනවා සතුටු වෙනවා. අඳිනවා පළඳිනවා සතුටු වෙනවා. ගිහි ජීවිතේ ගත කරනවා, අමුදරුව පෝෂණය කරනවා සතුටු වෙනවා. රැකියාවල් කරනවා සතුටු වෙනවා. ලස්සන ගීත ආදී අහනවා සතුටු වෙනවා. මල් ගඳ විලවුන් දරනවා සතුටු වෙනවා. උපභෝග පරිභෝග සම්පත් භුක්ති විඳිනවා. අසුන් පරිහරණය කරනවා, සයනාසන පරිහරණය කරනවා, හොඳට නිදා ගන්නවා සතුටු වෙනවා. එතකොට හැම එකක් ඇතුළෙම තියෙන්නේ කාමාදී අරමුණු වලින්, පංචකාම ගුණික අත්දැකීම් වලින් උපදින සතුටක්, සැහැල්ලුවක්. ගියත්තන්ට එච්චරයි දෙන්නේ. පැවිද්දෙක් වුණත් භාවනා කළේ නැත්තම් පැවිද්දටත් එච්චරයි තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඊට වඩා දෙයක් ලෝකේ නෑ සතුටක්. ඉතින් ඔය ටික කරකෝ ඉන්නවා. හැබැයි ඔය ටික ඉක්මවා ගිය සෝයක් හම්බෙන තැනක් තමයි, අත්දැකීමක් හම්බෙන තැනක් තමයි සමාධිය කියලා කියන්නේ. සමාධිය නිවන් දකින්න බැරි බව ඇත්තයි. දැන් ගොඩක් ඇත්ත අහනවා ධ්‍යාන වඩන්නේ මොකටද, සමාධියක් වඩන්නේ මොකද නිවන් දකින්න බෑනේ කියලා. පින්වතුනි, සමාධිය නිවන නැති බව ඇත්තයි. හැබැයි මතක තියාගන්න, සමාධිය, සම්මා සමාධිය කියන්නේ මොකද්ද? කාමයන් ඉක්මවා ගිය සෝයක් තියනවා කියලා ආරම්භක පියවර පෙන්වන තැන. විදර්ශනාවේ ආරම්භය, විදර්ශනාවට දොර හරින්නේ එතනින්. කයි ඉක්මවා ගිය සෝයක් අපිට හඳුනා ගන්න තියෙන තැන. ශාන්ත සෝයක් හඳුනා ගන්න තියෙන තැන. අන්න මාතික මාතාව ඒක කළා. ඊට පස්සේ විදර්ශනා වැඩුවා. සමාධියක් උපදින කෙනා කොහොමද විදර්ශනා වැඩන්නේ? සමාධියේදී කාරණා පහක් දුරු වෙනවා, යටපත් වෙනවා. මොනවද ඒ පහට කියන්නේ? පංච නීවරණ. දැන් මේ වෙලාවේ අපේ පංච නීවරණ ක්‍රියාත්මකයිද නැද්ද? බලවත්ද නැද්ද? බණ අහන වෙලාව වුණත් පංච නීවරණ මේ වෙලාවේ අපිට තියෙනවා. ඒක තමයි ඇත්ත. වෙන වෙලාවල් වලට සාපේක්ෂව පංච නීවරණ ටිකක් අඩු වෙලා තියෙන්න පුළුවන්, ටිකක් යටපත් වෙලා තියෙන්න පුළුවන්. අඩු කියන්න බෑ, යටපත් වෙලා. හැබැයි සාමාන්‍ය දිනදා ජීවිතේ අපි හැමෝටම පංච නීවරණ බලවත්. මොනවාද පංච නීවරණ කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. එතකොට අපිට රූපයක් දැක ගමන් ඇලෙන එක ස්වභාවිකයි. කැමති රූපයක් දැක්කහම ඇලෙන එක ස්වභාවිකයි. කැමති ගන්ධයක් ලැබුණහම ඒකට ඇලෙන එක ස්වභාවිකයි. කාමයේ බලවත්. අකමැති වුණහම ඒකත් එක්ක ගැටෙන එක ස්වභාවිකයි. ව්‍යාපාදයේ බලවත්. අකමැති හඬක්, අකමැති පුද්ගලෙක්, අකමැති රූපයක්, අකමැති සිතක් උපන්නාම ගැටෙන එක ස්වභාවිකයි. 아무තු දෙයක් නෙමෙයි. ඒක තමයි ඇත්ත. ඒක තමයි මේ හිතේ ස්වභාවය. ඒක පුදුමයක් නෙමෙයි. එතකොට මේ ස්වභාවික ස්වභාවය වෙනස් වෙන තැනක් තමයි නීවරණ යටපත් වෙලා උපදින සමාධි සුවය.
විනීවරණ චිත්ත, කල්ල චිත්ත, මුදු චිත්ත, පසන්න චිත්ත, උද්දග්ග චිත්ත. ඔද්ද වැඩුණු සිතක් උපදිනවා. නීවරණ යටපත් වෙච්ච සිතක් උපදිනවා. හොඳට ප්‍රසාද ජනක සිතක් ඉපදිලා අන්න විදර්ශනාවට දොර විවෘත වෙනවා. එතකොට සමාධියක් වඩපු කෙනාට විදර්ශනා වඩන්න පහසුද නැද්ද? හොඳට පහසුයි. අනිත්‍ය දකින්න පහසුයි. විදර්ශනා වඩනවා කියලා කියන්නේ අනිත්‍ය දකින්න එක. දැන් එතකොට මොකද වෙන්නේ? හොඳට මාතික මාතාවට විදර්ශනා වැඩුණා. උදයත්ත ගාමිනී පඤ්ඤාව උපදුනා. උදයත්ත ගාමිනී පඤ්ඤාව කියන්නේ උදයවය ඇති වෙන නැති වෙන ස්වභාවය දක්නා නුවණ උපන්නා. මාතික මාතාවට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන සංයෝජන සියල්ල දුරු වුණා. සංයෝජන ත්‍රයක් විතරක් නෙමෙයි මේ පෙන්වන්නේ. ධම්මපදට්ට කතාවේ පෙන්නනවා පළවෙනි සංයෝජන පහ මෝරම් භාග්‍ය සංයෝජනය දුරු වුණා. මාතික මාතාව අනාගාමි ඵලයටපත් වුණා. හරිද? ලෞකික අභිඥා සහිතව අනාගාමි ඵලයේ පිහිටියා කියලා පෙන්වනවා. දැන් මාතික මාතාව භාවනා කරලා අනාගාමි වෙලා වස් කාලය ඇතුළේදීම දායකම්ම අනාගාමි වෙලා. හරි වැඩේ. ඇය එතකොට ස්වාමීන් වහන්සේලාගේ හිත දකිනවා. ස්වාමීන් වහන්සේලාගේ හිත දකිනවා. අරහත්ත්වයට මෙහා පැත්තේ වුණත් එම පුළුවන්. අභිඥාවන් තියෙනවා. ඇය ස්වාමීන් වහන්සේලාගේ හිත දැක්කහම පේනවා කොහොම ආදරෙන් බොහොම කරුණාවෙන් තමයි මේ දකින්නේ. ඇය උපස්ථායිකාව දායකම්මා. ස්වාමීන් වහන්සේලා සමහර දෙනා වහන්සේට වචනයෙන් කියන්නේ නැති අඩුපාඩුකම් තියෙනවා. හරි සාධාරණයිනේ. ස්වාමීන් වහන්සේලාට කියලා දෙයක් ඉල්ලන්න බෑ. පැවරීමක් කළේ නැත්තම් තමන්ගේම අම්මා කියලා හිතාගෙන තමන්ගේම තාත්තා සහෝදරයෙක් කියලා හිතාගෙන අනේ ස්වාමීනි මට මේ දේ කියන්න කියලා කිව්වත් ඇත්තටම ස්වාමීන් වහන්සේලා කියන්න එපා කියලායි තියෙන්නේ. නැවත නැවත කියනකොට තමයි කියන්න කියලා තියෙන්නේ. ඉතින් දැන් කොච්චර උපස්ථාන කළත් පින්වතුනි හැම ස්වාමීන් වහන්සේ නමකටම එක විදිහට ඒ ආහාර පහසු වෙන්නේ නැහැ, සප්පාය වෙන්නේ නැහැ. උෂ්ණාධික ශරීර තියෙන ස්වාමීන් වහන්සේලාට සීතල ආහාර කැමති වෙනවා. සීතල ශරීර තියෙන ස්වාමීන් වහන්සේලාට උෂ්ණ ආහාර කැමති වෙනවා. එහෙම නැත්නම් ලෙඩ වෙනවා. එතකොට එක ආහාරයක් හැම දෙනා වහන්සේටම එක වගේම පහසු වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට කුටි සෙනසුන් වල මැසි මදුරුව දුරු තියෙන්න පුළුවන්. වැස්සෙන් පීඩා උපදින්න පුළුවන්. ඉතින් ඒ හැම එකක්ම ස්වාමීන් වහන්සේලා එකින් එක කියන්නේ නැහැ. ලැබෙන දේෙන් සතුටු වෙනවා. මාතික මාතාව මොකද කරන්නේ? අනේ ගිලන් ස්වාමීන් වහන්සේලාට ඕන කරන බෙහෙත් ටික පහවදා අරගෙන යනවා. කොහොමද අරගෙන යන්නේ? හැන්දෑවට හිත දකින්නවා. මේ ස්වාමීන් වහන්සේට මේ ටික ඕනේ කියලා දන්නවා. අරගෙන යනවා. ඊට පස්සේ බලනවා මේ ස්වාමීන් වහන්සේට මේ ආහාර ඕනේ කියලා දන්නවා. අරගෙන යනවා. හරි? දැන් ඉන්න ඇත්තොත් ඒ විදිහට උපස්ථාන කරනවා. හැබැයි හිත දැකලා කියලා හිතන්න බෑ. ඒ කාලේ හිත දැකලම කළා. දැන් මොකද උනේ? ස්වාමීන් වහන්සේලාත් හොඳට හිත රැකගත්තා. උන්වහන්සේලාට ඕන කරන සිව්පසේ නොඅඩුව ලැබුණා. සිව්පසේ සප්පාය විදිහටම ලැබුණා. පහසු විදිහටම ලැබුණා. කිසිම ගිලන්ුනේ නෑ. රෝග පීඩා උපන්නේ නෑ. චිත්ත පීඩාවක් උපන්නේ නැහැ, කාය පීඩාවක් උපන්නේ නැහැ, මෙසි මදුරුවෙක්ගෙන්වත් උවදුරක් උනේ නැහැ, ශරීර උෂ්ණය සීතලවත් වැඩි උනේ නැහැ. හොඳට භාවනා කළා, සමත විදර්ශනා වැඩුවා. උන්වහන්සේලා වස් කාලයේ අවසන් වීමට පෙර සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයටපත් වුණා. 60 දෙනා වහන්සේම අරහත්ත්වයටපත් වුණා. දැන් වස් කාලේ ඉවර වෙලා
ස්වාමීන් වහන්සේලා ජේතවනාරාමයට වඩිනවා. වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා සැලකලා ස්වාමීනි අපි සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නැසා අරහත් ඵලයට පත් වුණා කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ ධර්ම දේශනා කරනවා සූත්‍ර දේශනාවක් දෙකක් තුනක් අහලා මාර්ගය පැහැදිලි කරගන්නවා කැලේට ගිහිල්ලා භාවනා කරනවා. එහෙමයි තිබුණේ. ධර්මය අහන එකට කියනවා පරියත්තිය කියලා. ධර්මය අහලා ගිහිල්ලා භාවනා කරන එකට කියනවා පටිපත්තිය කියලා. ධර්මය අවබෝධ කරන එකට කියනවා පටිවේද කියලා. ඒකට තමයි කියන්නේ ත්‍රිවිධ ශාසනය කියලා. දැන් අද වැඩිපුර තියෙන්නේ මොකද්ද? පරියත්තියද පටිපත්තියද පටිවේදද? කියන්න බලන්න. අද වැඩිපුර තියෙන්නේ පරියත්තිය. බණ ඇහෙනවද නැද්ද? ඕන තරම් ඇහෙනවා. ඇත්තම කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා අහලා නැති තරම් ධර්ම දේශනා ප්‍රමාණයක් අහලා නැති තරම් සූත්‍ර දේශනා ප්‍රමාණයක් දැන් ඉන්න ඇත්තෝ අහලා ඇති ගිහි ඇත්තොත් අහලා ඇති. ඇයි පින්වතුනි? බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ වගේ රූපවාහිනී තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ අඩුම තරමින් ධර්මය පිටපත් වෙලාවක් තිබුණේ නෑ, ලියවිලාවක් තිබුණේ නෑ, ලේඛනගතවක් තිබුණේ නෑ. එතකොට ධර්මය විද්‍යුත් උපකරණ හැටියට ඉලෙක්ට්‍රෝනික වශයෙන් හෝ වේවා, ලේඛන වශයෙන් හෝ වේවා අඩුම තරමින් පුස්කොළ වශයෙන්වත් ලියවිලා තිබුණේ නෑ. එතකොට ස්වාමීන් වහන්සේලාට මේ සූත්‍රය බලන්න ඕනේ කියලා පුස්කොළ පොතක්වත් අරගෙන කැලේ ගිහිල්ලා කියවන්න ඕනේ නෑ. එකම විදිහයි භාග්‍යවතුන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේ නමකකින් ධර්මය අහගත්තා. හැම ශ්‍රාවකයන් වහන්සේගෙනුත් නෙමෙයි. සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප ආනන්ද වගේ උතුමන් වහන්සේලාගෙන් ධර්මය අහගත්තා. සැකතෙන් විමසගත්තා, විසඳගත්තා, කැලේට ගිහිල්ලා භාවනා කළා. එතකොට පරියත්ති, පටිපත්ති ඊළඟට කැලේට ගිහිල්ලා නිකන් හිටියේ නෑ. අර ධර්මය පුහුණු කළා, සමත විදර්ශනා වශයෙන් වැඩුවා, ධර්මය අවබෝධ කළා, පටිවේද. ත්‍රිවිධ ශාසනය. අද තියෙන පරියත්ති ශාසනය නරකයි කියනව නෙමෙයි, ඒක හොඳයි, ඒක අනිවාර්යෙන්. ත්‍රිපිටක ධර්මයේ තියෙන්න ඕන, ඒ විස්තර අටුවා තියෙන්න ඕන, ධර්මයේ දේශනා වෙන්න ඕන, ධර්මයේ ඇහෙන්න ඕන, ධර්මයේ හදාරන්න පුළුවන් වෙන්න ඕන, ඕන වෙලාවක අන්තර්ජාලයෙන් බාගත කරගන්න පුළුවන් අද ධර්මයේ, ඉලෙක්ට්‍රොනික උපාංග වලට දාලා අහන්න පුළුවන් අද ධර්මයේ. හැබැයි ඒ ධර්මයේ අහන ගමන්ම වඩන්න පුළුවන් වෙන්න ඕන, ප්‍රතිපත්තිය තියෙන්න ඕන, පටිවේද ධර්මය අවබෝධ කරගන්න ඕන. අඩුම තරමින් සමත විදර්ශනා වශයෙන් වැඩෙන්න ඕන. හරි. දැන් මේ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ තමන් වහන්සේලාගේ රහත් ඵලය සනාථ කරගත්තා. මේක අහගෙන හිටියා ඒ කිට්ටුව හිටපු තවත් ස්වාමීන් වහන්සේ නම. හරි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන අර ආරාමයටම වඩින්න අවසර ඉල්ලගත්තා. ඇයි? අර මෑණිය හොඳට උපස්ථාන කරනවා. අර ආරාමයටම වැඩියා. දැන් අර 69 කියන වචන ටික අහලා කතාව අහලා තමයි මේ තරුණ ස්වාමීන් වහන්සේ අර ආරාමයට වඩින්නේ. මාතික මාතාවත් වෙනද වගේම හොඳට උපස්ථාන කළා. පුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා සලකලා අනේ පුතුණුවන් වහන්සේ වැඩ සිටිනාසේක්වා කියලා උපස්ථාන කළා. අර වගේමයි. රැයට මාතික මාතාව හිත බලනවා. හෙට උදේ ස්වාමීන් වහන්සේට මොනවාද වළඳන්න සුදුසු. ඉතින් ස්වාමීන් වහන්සේ හිතනවා හෙට කැඳපතක් තිබුණොත් හොඳයි අවුලුපත් එක්ක. මාතික මාතාව කැඳක් කරගෙන යන අවුලුපත් එක්ක. ස්වාමීන් වහන්සේ හිතනවා අද මට හොඳට ගිතෙල් දාපු බතක් තිබුණොත් හොඳයි. ඔන්න මෑණියෝ ගිතෙල් දාපු බතක් කරන් යනවා. අද පැණි රස දෙයක් තිබුණොත් හොඳයි. ඔන්න පැණි රස දෙයක් හදාගෙන යනවා. අද ශරීරයට ටිකක් උෂ්ණාධිකයි වගේ සීතල දෙයක් තිබුණොත් හොඳයි. ඔන්න සීතල දෙයක් හදන් යනවා. අද ටිකක් සීතල දවසක් වගේ උෂ්ණාහාරයක් තිබුණොත් හොඳයි. උෂ්ණාහාරයක් කරන් යනවා. දවස් දෙකක් යනකොට ස්වාමීන් වහන්සේට තේරුණා සෙල්ලම් නෑ වැඩේ. මේ මෑණියන්ට මම හිතන දේ පේනවා කියලා. බය වුණාද නැද්ද? බය වුණා.
ස්වාමීන් වහන්සේට කල්පනා වුණා මම හිතන හැමදේම පේනවා කියන්නේ මම හොඳ දේවල් විතරකුත් නෙවෙයිනේ හිතන්නේ. මට හිතෙන නරක දේවලුත් පේනවා ඇති. පෙරලා නැවතත් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. බුදුරජාණන් වහන්සේ ඇයි මේ ගියපයින් ආපහු ආවේ? ස්වාමීනි මාතික මාතාව සිත දකින්නවා. ඉතින් ස්වාමීනි අපි හිතන හොඳ දේවල් විතරක් නෙමෙයි නෙවෙයි. නරක සිතුවිලි උපන්නොත් එයත් පේනවනේ. බුදුරජාණන් වහන්සේ අන්න ඒ ස්වාමීන් වහන්සේට තමයි මේ අනුශාසනාව කරන්නේ. මේ හිත රැකගන්න යන්න ඕන මාතික මාතාව ළඟට කියලා කිව්වා. කොහොමද දුන්න දඬුවම? ඔය හිත රැකගන්න නම් යන්න ඕන එතෙන්ටම තමයි කිව්වේ. ඇයි? එතකොට දන්නවනේ මාතික මාතාව බලරින්ද හිත පරිස්සම් කරගන්න ඕනේ. හරි? හිත පරිස්සම් කරගන්න ඕනේ. දුන්නි ගහස්සල හොනෝ මේ හිතට නරක සිතුවිලි උපදිනවා. ඒ හිත නිග්‍රහ කළා හරි ඒ නරක සිතුවිලි වලට අවමන් කළා හෙලා දැකලා හරි මේ හිත අමාරුවෙන් රැක ගන්න ඕන. මේ හිත රකින්න එක හරි අමාරු දෙයක්. මේ හිත රකින්න එක අමාරු දෙයක්. යත්ත කාම නිපාතිනෝ වහා ඉපිද නැසෙන සුළු හිත අපිට උපදින්නේ. මේ දැන් තියෙන හිත නෙමෙයි ඊට පස්සේ උපදින්නේ. යත්ත කාම නිපාතිනෝ වහා කාමාදී අරමුණු වලට වැටෙනවා. කවුරු හරි මේ හිත দমনය කරනවා නම් ඒක ඊටාම වටිනවා. චිත්තස්ස දමතෝ සාධු චිත්තං දන්තං සුඛවහං. මේ හිත দমনය කරන එක මහා ශාන්තියක් මහා සැපයක්. පින්වත්නි හොඳට මතක තියාගන්න පැවිද්දෙකුට මේ ප්‍රතිපදාව හරියට වඩනවා නම් ලේසි නෑ අමාරුයි. හැබැයි හිත দমনය කරගෙනමයි රකින්න පුළුවන්. එයි පින්වත්නි. පින්වත්නි කල්පනා කරලා බලන්න ප්‍රාණඝාතය කියලා කියන්නේ මිනිස්සෙකුට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. සත්තු මරන්න ඕනේ අපිට ජීවත් වෙන්න නේ. කායිකව මනුෂ්‍ය ශරීරයකින් උපදින අවශ්‍යතාවයක් නෙමෙයි ප්‍රාණඝාතය. අදත්තා දානේ කායිකව මනුෂ්‍ය ශරීරයකින් උපදින අවශ්‍යතාවයක් නෙමෙයි. හොරකම් නොකර ජීවත් වෙන්න පුළුවන්. මුසාවාදේ බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. සුරාව මත්පැන් බොන්න ඕනේ මනුෂ්‍ය අවශ්‍යතාවයක් නෙමෙයි. සමහර ඇත්තෝ හිතනවා මනුෂ්‍ය අවශ්‍යතාවයක් කියලා. ඒ උනාට එහෙම නෙමෙයි. මල් ගඳ විලවුන් දරන එක මනුෂ්‍ය අවශ්‍යතාවයක් නෙමෙයි. එහෙම නැතුව පිරිසුදුව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි බ්‍රහ්මචර්ය ශික්ෂාපදයක් කියලා කියන්නේ මේ ශරීරයෙන් උපදින අවශ්‍යතාවයක් හිත দমনය කරලා පාලනය කරගන්න එක. ඒක ලේසි වැඩක් නෙමෙයි. බ්‍රහ්මචර්ය සිතක් රැකගන්නවා කියලා කියන්නේ හොඳට හිත দমনය කරගෙන කරන්න ඕන දෙයක්. ඒක සංඝයාටම පනවලා තියෙන එකයි. ගියත්තු එක දවසක් එකවරුවක් කරනවා නම් ඒක උපසපන් ස්වාමීන් වහන්සේ නමක් සිවුරු දරාගත්තු ස්වාමීන් වහන්සේ නමක් තමන් වහන්සේගේ මුළු ජීවිතෙම කරන්න ඕන. එහෙම නොකරනවා නම් උන්වහන්සේ සංඝයාට අයිති වෙන්නේ නැහැ කියනවා. එතකොට ලේසි දෙයක් නෙමෙයි. විකාල භෝජනයක් ආරක්ෂා කරනවා කියලා කියන්නේ ආහාරය කියලා කියන්නේ මනුෂ්‍ය අවශ්‍යතාවයක්ද නැද්ද? අවශ්‍යතාවයක්. එතකොට ඒක ශරීරයෙන් උපදින අවශ්‍යතාවයක්. බඩගින්න. ඒක দমনය කරගන්න නම් හිත හොඳට ශාන්ත කරගන්න ඕන. හිත හොඳට රැක ගන්න ඕන. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වස් කාලය වෙනුවෙන් කරන පණිවිඩයක්. ස්වාමීන් වහන්සේලා ඒක දන්නවා. ගිහියන්ට මේ මතක් කරන්න. වස් කාලය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලාගේ විවේකයේ රැකෙන්න ඕන. ගිහියන් තමන්ගේ විවේකයේ රැක ගන්න ඕන. එතකොට ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන්නේ කවුද? මෙන්න මේ වස් කාලය ඇතුළේවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය අඳුන ගන්න උත්සාහ කරන්න පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය ඇතුළේ තමන්ගේ දර්ශනය හදාගන්න උත්සාහ කරන්න. කවුරු හරි කෙනෙක් හිතනවා නම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වා කියලා, ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වා කියලා, සංඝං සරණං ගච්ඡාමි කිව්වා කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා හරිද වැරදිද? වැරදි පින්වතුනි.
අපි ගොඩාක් වෙලාවට එළියෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය පෙන්වන්න කැමතියි. එළියෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය පෙන්වන්න කැමතියි. හයියෙන් මාර්ග නීතිත් කඩ කරගෙන යන බස් රථෙත් පිටිපස්සේ ගහලා තියෙනවා මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි කියලා ගහලා තියෙනවා. හරි. ඒ බස් එක හරියට ලංකාවේ බුද්ධ ආගමේ සංකේතයක් වගේ. හරි. ඇත්තටම ප්‍රතිපදාව නැහැ. හැබැයි එළියට පේනවා. අපහාසයට නිග්‍රහ පිණිස කියන දෙයක් නෙමෙයි. වරදින් මුදවන්න මේ කියන්නේ. ධර්ම මාර්ගය යොදවන්න කියන්නේ. එතකොට කල්පනා කරන්න මේ වස් කාලේ අපි මොකටද මාස 3ක් තියෙනවා ගිහියත්තන්ටත් අදාළයි. ගිහියත්තන්ටත් අදාළයි. ගිහියත්ත හොඳට මේක තේරුම් ගන්න ඕනේ මේ වස් කාලය අපේ ජීවිතෙත් ගුණයක් දිනු වෙන්න ඕන. මාධික මාතාව අනාගාමි ඵලයට පත්වෙච්ච වස් කාලය. මාධික මාතාව අනාගාමි ඵලයට පත්වෙච්ච වස් කාලය. එතකොට අපිට සතුටු වෙන්න පුළුවන් ද අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය ගැන? මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක්, ධර්මයේ සරණ ගිය ශ්‍රාවකෙක්, සංඝ රත්නයේ සරණ ගිය ශ්‍රාවකෙක්, සාදු සාදු කියලා පැත්තකට වෙන්න බෑ. එතනකින් විතරක් සැනසෙන්න එපා පින්වතුනි. ඔය වචන ටිකෙන් විතරක් ශ්‍රාවක භාවය තීරණය කරන්න එපා. තමන්ට සීලයක් තියෙන්න ඕනේ. වැදගත්ම දේ තමයි තමන්ගේ හිත ශාන්ත වෙන්න ඕනේ. හිත ශාන්ත වෙන්න නම් ඕන කරන ප්‍රධානම දේ තමයි විවේකයේ තියෙන්න ඕන. විවේකය කියන්නේ මොකක්ද? විවේකය කියලා කියන්නේ විනෝදේ නෙමෙයි. විනෝදේ කියලා කියන්නේ දැන් මේ ගත කරන ජීවිතේ ගත කරලා පොඩි වෙනසකට සති අන්තයක් දැන් අද පොය දවස. හෙට සෙනසුරාදා. අනිද්දා ඉරිදනේ මොකද කරන්නේ ගොඩක් ඇත්තෝ. කොහේ හරි යනවා. ගිහිල්ලා කනවා, බොනවා, සින්දු කියනවා. කමන්නේ ගියත් ඒවා කරන්න ඕනේ තමයි. හැබැයි ඒකට විවේකී කියන වචනේ කියන්න බෑ. ඇයි කියන්න බැරි? එතන කොහෙද විවේකයක්? එතන තියෙන්නේ මේ ජීවිතේ ඉඳගෙන කරන ටිකම කැලයක් මැද්දට ගිහිල්ලා කරනවා. දියැලක් ළඟට ගිහිල්ලා කරනවා. ගඟක් ඇලක් දොලක් ළඟට ගිහිල්ලා කරනවා. විවේකී කියන්නේ හුදකලාව. හුදකලාවේ ගැඹුරින් හිත කල්පනා කරන එක, හිත එකඟ කරන එක තමයි විවේකී කියලා කියන්නේ. ජීවිතේ එක දවසක් හරි විවේකය අත්දකින්න. මාසෙකට එක දවසක් හරි විවේකය අත්දකින්න. සතියකට එක දවසක් හරි විවේකය අත්දකින්න. මේ ආරාධනාවක් කරන්නේ. තරුණ ඇත්තන්ටත් එක්ක කියන්නේ. හරි. මාසෙකට එක දවසක් හරි හුදකලා වෙලා බලන්න. දුරකථනේ නිවලා බලන්න. අන්තර්ජාලීය පහසුකම් ටික නිවලා බලන්න ඔබේ සුහුරු දුරකථනේ. බාහිර සම්බන්ධතා එක දවසකට නිවලා බලන්න. කොහේ හරි තැනකට හුදකලා වෙන්න. ලස්සන තැන් ඕන තරම් මේ රටේ තියෙනවා. හිත නිවෙන තැන් ඕන තරම් මේ රටේ තියෙනවා. අර සිතුල්පව් විහාරේ මහසය රදානන් වහන්සේගේ මුදුනට ගියාම මුළු යාල වනාන්තරේම පේනවා කොච්චර හිත නිවෙනවද. කුඩා සිතුල්පව්වට ගියාම ගස් විතරයි කැලේ විතරයි පේන්නේ. මිනිස්සු නැති වෙලාවට රුවන්මැලි මහසය ළඟ මහමෙවුනා වෙන්නේ කොච්චර හිත නිවෙනවද. කලාවැවේ ඌරට ගියාම ඈත වනාන්තරයේ ගස්වැල් කොච්චර හිත නිවෙනවද. හොඳට හිත විවේක ගන්නවන්න. හොඳට හිත හුදකලා කරන්න. හරි බයයි හිත තනි කරන්න අපි. හුදකලා කරාම මොකද වෙන්නේ? හිතට ගැඹුරු සංකල්ප උපදිනවා. හිත ශාන්ත වෙන්න ගන්නවා, නිවෙන්න ගන්නවා. ආන්නේ නිවෙන හිත හොඳට සැහැල්ලු කරනවා. එතකොට හොඳට සැහැල්ලු වෙනවා, විවේක ගන්නවා. ඒ විවේකයේ ඇතුළේ පින්වතුනි ඔන්න අපිට පුළුවන් හීන්සැරේ චිත්ත සමාධියක් දිනු කරන්න. හුස්ම දිහා බලාගෙන ඉන්න පුළුවන්. කොච්චර ශාන්ත සුවයක් උපදිනවද? මෙන්න මේ ශාන්ත සුවය ඇතුලේ තමයි අනිත්‍ය දර්ශනය උපදින්නේ. ලෝකෙ දිහා බලන විදිහ වෙනස් වෙන්න පටන් ගන්නවා.
ලෝකෙ දිහා බලන විදිහ වෙනස් වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට හොඳට මතක තියාගන්න කුසලය 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 කියලා කිව්වට එහෙම කුසලයේ උපදින්නේ නැහැ. කුසලයේ උපදින්න නම් අපි ලෝකෙ දකින්න විදිහ වෙනස් වෙන්න ඕනේ. අපි ලෝකෙ දකින්න විදිහ අනිත්‍යානු දර්ශනයක් අපිට තියෙන්න ඕනේ. දැන් බලන්න අපි ලෝකෙ දකින්න විදිහ කොහොමද? අපි ලෝකෙ දකින්න විදිහ තමයි නිට්ටයයි සුඛයි ආත්මයි. මහ ලොකු දෙයක් නෑ. දැන් මෙතන තියෙනවා ලස්සන මල් පොකුරක්. දකින්නේ කොහොමද? තැඹිලි පාට මල් තියෙනවා, කහ පාට මල් තියෙනවා, සුදු පාට මල් තියෙනවා, කොළ පාට කොළ තියෙනවා. හරි ලස්සනයි කියලා දකිනවා. ඕකේ විශේෂ දැක්මක් තියනවද? ඕකේ විශේෂ දැක්මක් නෑ. කවුරුත් දකින විදිහ. මෙතෙන්ට ආපු පුංචි පන්තියක ඉන්න පෙර පාසල් ඉන්න චූටි බබෙක් දකින විදිහම තමයි මෙතන ඉන්න හැමෝම දකින්නේ. මමත් පැවිද්දෙක් වෙලා ඔය ටිකම නම් දකින්නේ. මගෙත් වෙනසක් නෑ. අපි හැමෝම දකින්නේ ඔය ටික. ඕකේ තියෙන ගැටලුව මොකක්ද? අවුල මොකක්ද? ඔය දැක්ම ඇතුලේ තමයි දුක උපදින්නේ. ඔය දැක්ම ඇතුලේ තමයි දුක උපදින්නේ. ඇයි? අපි මේ දේ බැලුවේ කොහොමද? අනේ හරි ලස්සනයි. නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා ගත්තා. මම මගේ කියලා ගත්තා. මේ වගේ මල් පොකුරක් කොච්චර හොඳයිද? මම මගේ කියලා ගන්නවා කියලා කියන්නේ පින්වතුනි මේක අරන් ගෙදර ගෙන යන්න ඕනේ කියලා හිතන එක නෙමෙයි. මේ මල් පොකුර ලස්සනයි, සුන්දරයි, මටත් මේ වගේ එකක් තිබුණා නම් කියන සංඥා උපදිනවා. හිත ඇතුලේ වැඩ කරනවා. එතකොට බෞද්ධයෙක් කියලා 아무තු දැක්මක් ඔයත්තන්ටවත් කාටවත් තිබුණේ නෑ. මමත් ඒක නම් දකින්නේ බුදුරජාණන් වහන්සේගේ පැවිද්දෙක් කියලා 아무තු දර්ශනයක් මටත් නේ. අපි ඔක්කොම දකින්නේ ඔච්චරයි. ඕක ඇතුලේ ගැඹුරක් දකින්නේ. අර සැටනම මාතික මාතාවට කියලා දුන්නේ මොකද්ද? මේ දැක්මට වඩා ගැඹුරින් දකින්න. වචන තුනක් මම කියලා දෙන්නම්. වචන තුනක්. පළවෙනි එක සංජානාති. පළවෙනි එක සංජානාති. දෙවෙනි එක අභිජානාති. දෙවෙනි එක අභිජානාති. තුන්වෙනි එක පරිජානාති. තුන්වෙනි එක පරිජානාති. අමාරු නෑ වචන තුන. පළවෙනි එක සංජානාති. සංජානාති කියලා කියන්නේ අපි දකින විදිහටම දකින එක. පේන විදිහටම දකින එක. ස්පර්ශ වෙන විදිහටම ස්පර්ශ ගන්න එක. ඔන්න දැන් මෙතන මල් පොකුරක්. හරි? මෙතන ආසනයක්. ආලෝකයක්. ස්ත්‍රී රූපයක්, පුරුෂ රූපයක්, ආහාරයක්. දකින්න එක දකින්න විදිහටම ගන්න විශේෂයක් නැහැ. එතකොට දකින්න එක දකින්න විදිහටම ගත්තාම එතන කෙලෙස් උපදිනවද නැද්ද? උපදිනවා. නිත්‍ය සංඥා උපදිනවද නැද්ද? මම මගේ කියලා උපදිනවද නැද්ද? නිත්‍යයි සුඛයි ආත්මයි කියලා එනවද නැද්ද? එනවා. ඊට පස්සේ රණ්ඩු කරන්නෙත් ඔතනම නේද? දුක හිතෙන්නෙත් ඔතනම නේද? අඬන්නෙත් ඔතනම නේද? වැළපෙන්නෙත් ඔතනම නේද? අන්තිමට ගිහිල්ලා සීදී නසා ගන්න යන්නෙත් ඔතනම නේද? ඔතනම තමයි අවුල තියෙන්නේ. චූටි බබෙක් උපන්නාම අම්මා කෙනෙකුට කවදාවත් හිතෙන්නේ නැහැනේ මේ දරුවා මට අත්හැරෙයි කියලා. හිතෙන්නේ කොහොමද? මගේ කියලාමනේ. මේවා ලේසියෙන් වෙනස් කරන්න බැරි බව ඇත්ත. හැබැයි ටික ටික අපේ දර්ශනය හදා ගන්න පුළුවන් අපිට. ලෝකෙ දිහා දකින්න විදිහ වෙනස් කර ගන්න පුළුවන් අපිට. ඒක හැබැයි නිකම්ම වෙන්නේ නැහැ. ඒකට තමයි විවේකය ඕනේ කිව්වේ. මම ඒකයි කිව්වේ ශාන්ත සුවයක් විවේකයක් ඕනේ. ශාන්ත සුවයෙන් යුක්තව විවේකයෙන් යුක්තව කල්පනා කරලා බැලුවාම හිතෙනවා මේවා මට අත්හැරෙන්න පුළුවන් කියලා. චූටි බබෙක් උපන්නාම අම්මා මොකද කරන්නේ? මමායතීති මාතා මගේ කියලා ගන්නවා. ඒ කියන්නේ අම්මා කියලා කියන්නේ මමායතීතිකෝ මාතා මගේ කියලා ගන්නවා. දැන් අර දරුවට ලෙඩක් හැදුනොත් මොකද වෙන්නේ අම්මට? දුක හිතනවද නැද්ද? අඬනවද නැද්ද? විලාප තියනවද නැද්ද? ඉකි ගහනවද නැද්ද? අන් දුක ඇති උනේ කොහොමද? තමන් ගත්ත එක ඇතුලේ, තමන් හදාගත්ත සංකල්ප රූපය ඇතුලේ. හොඳට මතක තියාගන්න මෙන්න මේ දර්ශනය පෝෂණය කරගන්න. හැම තිස්සෙම අපි මොකද කරන්නේ? ලෝකයක් මවලා ගන්නවා. මැවෙන ලෝකයේ ඇතුලේ තමයි දුක උපදින්නේ.
ඒක හරි සරල දෙයක් නේ. දැන් අපේ නොවන දරුවෙක් මැරුණොත් අපිට දුක උපදින්නේ නෑ. එතකොට දරුවගේ ඇතුළත දුක තිබුණේ හදාගත්ත සංකල්පය ඇතුළත දුක තිබුණේ. සංකල්පය ඇතුළත දුක තිබුණේ. අපේ නොවන කෙනෙක් මැරුණොත් අපිට ගොඩක් දුක් වෙන්නේ නෑ. දැන් අපි දකිනවා ඉන්දියාවේ අර තැන් තැන්වල මල කඳන් පුච්චනවා. අපිට ඇඬෙන්නේ නෑ, අපිට දුක හිතෙන්නේ නෑ. අපි කනගාටු වෙනවා, සංවේග වෙනවා. හැබැයි අපි විලාප තියන්නේ සෝතැවුල් නෑ. අපේ නෙමෙයි. අපේ කෙනෙක්ට උනා නම් මොකද වෙන්නේ? අපේ කියලා තීරණය වෙන්නේ කොහොමද? ඥානවලින්ද නෑ. අපේ කියලා තීරණය වෙන්නේ සංකල්පයෙන්. සංකප්පරාගෝ පුරිසස්සකාමෝ. අපි ලෝකෙ දකින විදිහෙන්. පින්වතුනි, ඇස් සැරගෙන ඉන්නකොට දකින ලෝකෙට වඩා ඇස් පියාගෙන ඉන්නකොට පේන ලෝකෙ වෙනස්. විදර්ශනා වශයෙන් දකින ලෝකෙ ගැඹුරින් දකින විදිහ වෙනස්. කයට දැනෙන ලෝකෙට වඩා නොදැනෙන ලෝකෙ වෙනස්. කන් දෙකට ඇහෙන ලෝකෙට වඩා ඇහෙන්නේ නැති ලෝකෙ වෙනස්. ගඳ සුවඳ වශයෙන් දැනෙන ලෝකෙට වඩා දැනෙන්නේ නැති වුණාම තියෙන ලෝකෙ වෙනස්. මේ අපිට ඉන්ද්‍රියානුසාරී අත්දැකීම් වලින් මවන ලෝකයක්, මේ අපි හදාගන්න ලෝකයක් තියෙන්නේ. ගස්ගල්, ස්ත්‍රී පුරුෂ, ආහාර, පාට, වර්ණ, රස, මේ අපි ලස්සනට හදාගෙන තියෙනවා. හදාගත්ත එකේ බැඳෙනවා, ඇලෙනවා, ගැටෙනවා. උදේ ඉඳලා රැ වෙනකන් අපි ඕකම කරලා රැයට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ඉතිපිසෝ භාටේ කියලා නිදා ගන්නවා. හැබැයි උදේට නැගිටින්නෙත් අර ඇලිච්ච ගැටිච්ච අඬපු දොඩපු මිනිස්සයම තමයි විශේෂ මිනිස්සෙක් නෙමෙයි. මේක වෙනස් වෙන තැන කොතනද? මේක වෙනස් වෙන තැන තමයි අභිජානාති. අභිජානාති කියලා කියන්නේ හරියටම කිව්වොත් අර මාධික මාතාව ස්වාමීන් වහන්සේලාගෙන් අහගෙන ගිහිල්ලා භාවනා කළේ. ආන්න එතකොට මාධික මාතාවගේ හිත වැඩුණේ අන්නේ විදිහට. අභිජානාති, අනිත්‍ය වශයෙන් දකින්න පුරුදු වෙනවා. මේකේ මැවෙන ස්වභාවය දකින්න පුරුදු වෙනවා. හොඳට විවේකයේ ඇතුලේ, චිත්ත සමාධිය ඇතුලේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුරුදු වෙනවා. අන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනකොට හිත සාන්ත වෙනවා. හිත හොඳට නිවෙනවා, නීවරණ යටපත් වෙනවා. හොඳට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුරුදු කරනවා. අභිජානාති, S දෙකට ප්‍රේණ ප්‍රමාණයට වඩා ගැඹුරක් දකිනවා. පැහැදිලිද? දැන් අපිට S දෙකට පේනවා ලස්සන රූපයක්. අපි පැත්තකට ගිහිල්ලා විවේකීව මේ රූපය ගැන කල්පනා කරනවා. හිමින් සැරේ හිත ශාන්ත කරගෙන කල්පනා කරනවා. හිමින් සැරේ හිත නිවාගෙන ශාන්ත කරගෙන ගිහිල්ලා කල්පනා කරනකොට මොකද වෙන්නේ? අනේ ඉතින් ඕකත් නැති වෙන එකක් නේ. වෙනස් වෙන එකක් නේ කියලා හිමින් දකින්න පුළුවන් වෙනවා. එක දවසකින් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ශාන්තිය ඇතුලේ, නිවීම ඇතුලේ මේ අනිත්‍ය දර්ශනය මතු කරගන්න පුළුවන්. මේ නුවණින් දකින්න පුළුවන් වෙනවා. අන්න අභිජානාති. අපි කලබලයට දැන් කාර්යාලීය රැස්වීමකදී රූපයක් දැක්කොත් අනේ ඕකත් නැති වෙන එකක් නේ කියලා බලන්න. එතකොට අපිට උපදින්නේ නිත්‍ය සංඥාවමයි. ඒක තමයි ස්වභාවය. හැබැයි ගැඹුරට ගිහිල්ලා කල්පනා කරලා බලනකොට, විවේකී මනසින් කල්පනා කරනකොට, ශාන්ත සුවයෙන් කල්පනා කරනකොට අපිට පේනවා මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. පින්වතුනි, බිරිඳකට හිතන්න පුළුවන් නම් පැත්තකට ගිහිල්ලා ශාන්ත සුවයෙන් කල්පනා කරලා, මගේ ස්වාමියාත් කවදා හරි නැති වෙන කෙනෙක්, ලෙඩ වෙන සුළු කෙනෙක්, මැරෙන සුළු, මිය යන සුළු කෙනෙක් කියලා. ඒ බිරිඳ ශක්තිමත්ද නැද්ද? එහෙම කල්පනා කළා කියලා මිනිස්සු මැරෙන්නේ නැහැ. හැබැයි ස්වාමියා කොහොමත් මැරෙන දවසට මැරෙනවා තමයි. ඉතින් එහෙම හිතන එකේ වැරද්දක් නැහැ. අපි වැඩිපුර හිතන්නේ, ගොඩාක් බිරින්දෑවර හිතන්නේ කොහොමද? ඈ? අද පොය දවසේනේ. හැන්දෑවට පන්සල් යනවා. බෝධි පූජාවක් කරලා හිතනවා, අනේ මගේ මහත්තයාට කිසිම ලෙඩක් දුකක් නොවේවා. ඉහෙන් බහින රෝගයක් නොවේවා. කේසාන්තේ ඉඳලා පාදාන්තේ වෙනකම්ම කිසිම රෝගයක්, පීඩාවක්, දුකක් නොවේවා කියලා හිතනවා. එහෙම හිතන එක නරකයි කියනෝ නෙවෙයි. හැබැයි යථාර්ථය
එහෙම වෙන්න පුළුවන්ද? ලෙඩ වෙන්න පුළුවන්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මොකද යථාර්ථය? ලෙඩ වෙන්න පුළුවන්. ලෙඩ වෙන්න පුළුවන් කියලා හිතුනහම තියෙන වාසිය තමයි ලෙඩ නොවුනොත් හොඳයි. හැබැයි ලෙඩ වුණත් ඒක දරා ගන්න පුළුවන්. ඒකට ශක්තිමත් හිත. හරි. ස්වාමියෙකුට හිතන්න පුළුවන් නම් මගේ බිරිඳත් ලෙඩ වෙනවා. මගේ බිරිඳත් වයසට යනවා. මගේ බිරිඳත් අවසඟ වෙනවා. එයත් මරණයට ගොදුරු වෙනවා. මරණයටපත් වෙනවා කියලා. ඒ ස්වාමියා ශක්තිමත්ද නැද්ද? ඒ ස්වාමියා ශක්තිමත්. එයාට අනිත්‍යානු දර්ශනයක් තියෙනවා. එයා අභිජහනාති ලෝකෙ දිහා ගැඹුරින් කල්පනා කරනවා. වෙනස් විදිහට කල්පනා කරනවා. අන්න එතෙන්ට අපේ ඇත්තෝ එන්න ඕනේ. එතෙන්ට අපේ හිත ශාන්ත වෙන්න ඕනේ. ඒකයි කියන්නේ ගිල්ල විවේක මනසක් උපදව ගන්න, ශාන්ත වෙන්න. එතකොට ගැඹුරින් කල්පනා කරන්න පුළුවන්. ඒ නිසායි පැවිද්දගේ විවේකයත් ආරක්ෂා කරන්න ඕනේ. ගිහියත්ත් විවේකය රැක ගන්න ඕනේ කියලා කියන්නේ. පින්වතුනි, මේ විවේකය රැක ගන්න බැරි වුණොත්, මේ ශාන්ත හිත රැක ගන්න බැරි වුණොත්, මේ නිවිච්ච හිත රැක ගන්න බැරි වුණොත්, මේ අභිජානාති කියන මට්ටමට අපිට දකින්න බැරි වුණොත්, මතක තියාගන්න මේ ඇඟට අප වෙන්න බෑ. මේ කාමයන් උපදින හිතට අප වෙන්න බෑ. මේ ගාථාව කියන්නේ මේ හිත দমনය කරන එක අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි පහුගිය කාලේ අපිට කොච්චර ආරංචි වුණාද නොඑක අපරාධ මේ රටේ වෙච්ච. ගිහියෝ පැවිද්දෝ කියලා නෑ අපරාධවලදී. ගිහි පැවිදි කියලා එකක් නෑ. හිත පාලනය කරගන්න බැරි වුණාම, හිත අදාන්ත වුණාම, එතෙන්දී කවුරුත් එකයි, කවුරුත් අසරණයි. ඒක තමයි සසර ස්වභාවය. ඒක තමයි හිතේ ස්වභාවය. ඒක තමයි කාමයන්ගේ ස්වභාවය. ඒ නිසා හොඳට මතක තියාගන්න, අපේ හිත ශාන්ත කරගන්න නම්, හිත দমনය කරගන්න නම් අපිට කය ඉක්මවා ගිය අධ්‍යක්ීම් තලයකට අපේ හිත ගෙනියන්න ඕනේ. ගැඹුරින් ලෝකෙ දිහා බලන්න ඕනේ. අපිව අඬවන, අපිව රිද්දන, අපිව පීඩා උපදවන, අපිට ආදරේ හිතන අරමුණු දිහා ගැඹුරින් අපිට කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒව නැතුව ගිහියෙක්ට ජීවත් වෙන එක පහසු නෑ. ඒක ඇත්ත. තමන්ගේ දරුවන්ට අම්මා කෙනෙක්ගේ තියෙන ආදරය අත්හරින එක ලේසි නෑ. ඒක ඇත්ත. දරුවන්ට තාත්තා කෙනෙක්ගේ තියෙන ආදරය අත්හරින එක ලේසි නෑ. ඒක ඇත්ත. තරුණ පුතෙක් දුවෙක්ට තව පුතෙක් දුවෙක් තියෙන ආදරය ලේසි නෑ. ඒක ඇත්ත. හැබැයි අපේ හිත පුළුවන් තරම් අපි ගැඹුරට වඩා ගන්න ඕනේ, ශක්තිමත් කර ගන්න ඕනේ. අන්න එතකොට පින්වතුනි, අපිට ලෝකෙ දිහා බලන්න පුළුවන් මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා. නැත්තම් අපි හැමතිස්සෙම බලන්නේ මමමයි, මගේමයි, මගේ ආත්මයමයි. අපේ කල්ලා තමයි ගන්නෙ. එතකොට ඒ ගන්න එක ඇතුළෙම අපිම දුක හදා ගන්නවා, අපිම විඳවනවා. පින්වතුනි, මිනිස්සු අඬන හැටි අපි දන්න හින්දා මේ කියන්නේ. නොකා නොබී අඬන හැටි දන්න හින්දා මේ කියන්නේ. ඒ නිසා හොඳට හිත සාන්ත කරගන්න. මේ වස් කාලේ මාතික මාතාව අපිට කියා දෙන පණිවිඩය වචනාතික්‍රාන්තයි. මම ඒකයි මේ කතාව කියන්න ගොඩාක් වෙලා ගත්තේ. ඒ කතාව ඇතුලේ අපිට තියෙන ගැඹුරු දහම් පණිවිඩය තමයි වස් කාලය කියන්නේ භික්ෂුන් වහන්සේලාගේත් විවේකය රැකෙන්න ඕන. උන්වහන්සේලාත් සමත විදර්ශනා වඩන්න ඕන. උන්වහන්සේලාත් මේ දර්ශනය පුහුණු වෙන්න ඕන. එහෙම නැත්නම් උන්වහන්සේලාත් අසරණයි. මමත් අසරණයි. ගිහියත්වත් ඒ දහම පුරුදු වෙන්න ඕන. ගිහියත් තුලත් ඒ දහම වැඩෙන්න ඕන. එහෙම නැත්නම් ගිහියත්වත් අසරණයි. අපි දෙගොල්ලම මේ සංසාරේ අසරණයි නැත්තම්. ඒ නිසා වස් කාලේ කියන්නේ පින් කරන කාලේ විතරක් නෙමෙයි, හිත වඩන කාලේ කියන එක මතක තියාගන්න. අන්තිම වචනේ කියලා බණ ඉවර කරනවා. මොකද්ද? පරිජානාති. පරිජානාති කියලා කියන්නේ මාතික මාතාව සංයෝජනය ශය කළා මේ දහම තමන් තුලින්ම දකින්න තැනකට ආවා. එතකොට අර විදිහට පුහුණු කළා මේ දහම අවබෝධ කළාම ආයෙත් පුහුණු කරන්න දෙයක් නැහැ. රහතන් වහන්සේලා ලෝකේ දකින්න විදිහ වෙනස්. මාර්ගඵලලාභීන් වහන්සේලා ලෝකේ දකින්න විදිහ වෙනස්. උන්වහන්සේලා මේ ලෝකයේ දිහා නොඇලී දකිනවා,
නොගැටී දකිනවා. මම නෙමෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙමෙයි කියන දැක්මෙන් දකිනවා. ඊටාම පිරිපුන් දර්ශනයකින්, පිරිපුන් නුවණකින් දකිනවා. ඒ තමයි පටිවේදය, ඒ තමයි පරිජානාති, පිරිපුන් නැන නුවණකින් දකිනවා. සංජානාති කියන්නේ පුහුදුන් මට්ටමින් දකිනවා. අපි පුරුදු වෙන්න ඕන මට්ටම තමයි අභිජානාති. අපේ නැනනුවන යොද යොදා දකිනවා, නැනනුවන පුබුදා දකිනවා ලෝකෙ දිහා. මේ වස් කාලය ඒ සඳහා විවේකය උපදින වස් කාලයක් වේවා. මාසෙකට දවසක්වත් හුදකලා වෙන, විවේක ගන්නවන, හිත හොඳට ශාන්ත කරන, හොඳට අනුස්සති කර්මස්ථානයක් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙන, හිත ගැඹුරට වඩන සුන්දරම සුන්දර වස්සාන ඍතුවක් ස්වාමීන් වහන්සේලාටත් ගිහි ඔබටත් හෙටින් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවේ දායකත්ව දෙකක් තිබෙනවා. මානම්පිට ගුණසෙවණ නිවසේ විසූ AHK ගුණවර්ධන පියාණන් සහ NH හේවගේ මෑණියන්ගේ දියණියන් සද්දෙනා බෑනාවරුන් සහ මුණුපුරු මිනිපිරියන් විසින් මේ පින්කමට දායකත්වය දරනවා. අද උදෑසන ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ මෙන්න මේ අරමුණු වලින් අභාවයට පත්වී අද දිනට වසර 5ක් පිරෙන NH හේවගේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වසර 30ක් සපුරන AHK ගුණවර්ධන පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වසර 27ක් සපුරන අමරසිරි ගුණවර්ධන සොහොයුරාණන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ පවුලේ ඥාතීන් වශයෙන් මිය ගිය බුද්ධදාස විතානගේ මහත්මයා, බර්ටි විජේසිරි මහත්මයා සහ මව්පිය දෙපාර්ශවයේම සියලු ඥාතීන්ට මේ පින් අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්කමේ තව දායකත්වයක් රත්මලාන බොරුපන පාරේ පදිංචිව සිට මීට වසර 3කට පෙර පරලෝ සැපත් විශ්‍රාමික ගුරු මෑණියන් සුසීමා ජයසුමන මහත්මියගේ සහ මීට වසර 24කට පෙර පරලෝ සැපත් විශ්‍රාමික අධ්‍යාපන නිලධාරී සහ විදුහල්පති සුගතානන්ද ජයසුමන මහත්මයාගේ ආදරණීය දූ පුතුන් මුණුපුරු මිනිපිරියන් විසින් දරනවා. රත්මලාන බොරුපන පාරේ පදිංචිව සිට 2018 අගෝස්තු මාසයේ 1 වෙනි දින අභාවයටපත් සුසීමා ජයසුමන මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා යැත්තු ප්‍රාර්ථනා කරනවා. 1997 ජූනි මාසයේ 6 වෙනි දින පරලෝ සැපත් සුගතානන්ද ජයසුමන පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පවුලට සහ සම්බන්ධ සියලු ඥාතීන්ට ඒ වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දිනම නමින් මියගිය ඥාතීන්ට අමා මහ නිවන් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අපවත් වේවදාල දරණාගම කුසල ධම්ම නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පින්වතුන් නමින් මියගිය ඥාතීනුත් නිවනින් වී සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම පින්වතුනි දේශකයන් වහන්සේට ආශිර්වාද කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක සම්බෝධි මහා විහාරාධිපති
අතිපූජනීය අපේ බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට කාර්ය මණ්ඩලයට ඥාති හිතයිශීන් හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම මේ වසංගත තත්ත්වයෙන් ලෝකය අපේ රට ඉක්මනින්ම මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කැනඩාවේ පදිංචි අචින්ති සහ ගයනි දූවරුන්ගේ පවුලේ සැමට සෙත් පතනවා. ලංකාවාසී හැම දෙනාටම සෙත් පතනවා. කොරෝනා රෝගීන් හැම දෙනාටම සෙත් පතනවා. මේ ආදී වශයෙන් හැම දෙනාගේම ප්‍රාර්ථනා සඵල වේවා. ඒ පවුල්වල හැම දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටමත් මේ විපත්තිදායක කාල සීමාවේ විපත් වලටපත් වෙලා ඉන්න හැම දෙනාටමත් සුවය ශාන්තිය සැලසේවා. දෙවියෝ ඔබ අප හැම දෙනාමත් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් රකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සාදු සාදු සාදු. සදරම දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් පිරිසටයි මේ ආරාධනය ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට. උතුම් වූ ධර්ම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් වැඩම කොට වදාළ බම්බලපිටිය වජිරාරාම වාසී පූජ්‍යපාද මීගොඩ සුඛිත ගෞරවනීය ස්වාමීන් වහන්සේට තව චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. රත්මලාන බොරුපන පාරේ පදිංචිව සිට මීට වසර 3කට පෙර පරලෝසපත් විශ්‍රාමික ගුරු මෑණියන් සුසීමා ජයසුමන මහත්මියගේ සහ මීට වසර 24කට පෙර පරලෝසපත් විශ්‍රාමික අධ්‍යාපන නිලධාරී සහ විදුහල්පති සුකතානන්ද ජයසුමන මහතාගේ ආදරණීය දූපුතුන් සහ මුණුපුරු මිනිපිරියන් ඇතුළු පින්වත් පිරිසත් මානම්පිට ගුණසේරු නිවසේ විසූ AHK ගුණවර්ධන පියාණන් සහ SH හේවගේ මෑණියන්ගේ දියණියන් 7 දෙනා බෑනාවරුන් සහ මුණුපුරු මිනිපිරියන් ඇතුළු පින්වත් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කළේ. පුරා පැය දෙකකට ආසන්න කාලයක් උතුම් වූ සදරම දේශනාව ඔබ අප සියලු දෙනාම සදහැ සිතින් ශ්‍රවණය කළා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සම්බෝධි වන්දනා සම්බෝධි වන්දනා